समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सत्ता कुशल पाकानि पुण्य पाकानि अट्ठदा क्रियाचित्तानि तेनीति अट्ठारस अहेतुका। සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර කාරුණික පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සංසාර ගමනක අතරමං වෙලා යන සත්වයාට කිසිවක් නොදැන ඒ භවගාමී ගමනෙහි ඇලෙමින් ඒ භවගාමී ගමනෙහි මුලා වෙමින් අවිද්‍යා තණ්හා උපාදාන කියන කාරණාවන්ගේ එකතුපාදා වීම තුල නැවත නැවත සංස්කාර රැස් කරමින් අනන්ත දුකට නාම රූප ධර්මතා දෙකත් සමගම ඇදගෙන වැටෙන සත්වයාව ඒ නාම රූප සංඛ්‍යාත දුකින් නිදහස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. පින්වත්නි, නිර්වාණය කියනවා. මේ නිර්වාණය කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අද බොහෝ දෙනෙක් දන්නේ නැති ගතියක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් මේ නිර්වාණයයි කියලා කතා කරන්නේ මේ මහායානයේ සඳහන් වෙනවා සුඛාවදිය කියලා ස්ථානයක්. මේ සුඛාවදිය පෙන්වමින් මෙන්න මේ තැනට ගියොත් සදාකල් සැනසීමෙන් ඉන්න පුළුවන් වගේ අර්ථයක් අද වෙනකොට නිර්වාණයට දෙන ගතිය ලෝකේ දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි නිර්වාණය කියන්නේ සුඛාවදිය කියලා අර්ථ ගන්නපු තැනට වඩා බොහොම එහාට ගිය සියුම් ධර්මතාවයක්. ඒ බව සිහිපත් කරනවා දීඝනිකායේ කේවට්ට සූත්‍රයේ සඳහන් වෙන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච්ච පටවීච්ච තේජෝ වායෝ නගහදති ආදී වශයෙන් මේ ගාථාව පැහැදිලිවම සිහිපත් කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා භූතයනොත් විඥානයාගේ අභාවයනොත් නාම රූපවල අශේෂං උපරුජ්ජති ඉතිරිවක් නැතිව නිරුද්ධ කිරීමෙනුත් ලබන්න පුළුවන් විමුක්ති සෝයක් මිසක් අර සුඛාවදිය වගේ නොනැසී පවතින ආමිසමය සැපයක් පිළිබඳව නිර්වාණයද කතා කරන්නේ නැත. සැබවින්ම නිර්වාණය කියලා කියන්නේම පින්වත්නි නාම රූප දෙකේ නොපිහිටන තැන. ඒ කියන්නේ යම් තැනක නාම රූපය තියෙනවා නම් ඒක භවය. කාම භව, රූප භව, අරූප භව කියලා කියනවා. ඒතර මේ භවත්‍රය ඇතුළෙම කිසිම තැනක නාම රූප දෙකේ සිත හෝ ඒකත් සමගම පවතින රූපය කියන ධර්මතාවයන් තියෙනවා නම් දෙකම තියෙන්න පුළුවන්, දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. ඔය පිටුතුල අහලා තියෙනවා. ඒකවෝකාර භව කියලා එකක් තියෙනවා. චතුවෝකාර භව කියලා එකක් තියෙනවා. පංචවෝකාර භව කියලා එකක් තියෙනවා. ඒකවෝකාර භව කියන්නේ එක ස්කන්ධයක් විතරක් පවතින භවයට. ස්කන්ධ එකක් විතරක් පිහිටන බව, ස්කන්ධ හතරක් විතරක් පිහිටන බව, ස්කන්ධ පහක් හෝ පිහිටන බව. මේ ආකාරයෙන් කොයි තැනක හෝ එකදු ස්කන්ධයක් හරි පවතිනවා නම් ඒ සෑම තැනක්ම පින්වත්නි නිර්වාණයට අයිති ධර්මතාවයක් නෙමේ භවයට අයිති ධර්මතාවයක්. එනිසා නිර්වාණය කියලා කියන්නෙම එත්තාපෝච්ච පටවීච්ච තේජෝ වායෝ නගහදති. මේ පටවි ආපෝ තේජෝ වායෝ ආදී ධර්මතාවයන් චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන් නොබැස නොපවතින යම් තැනක් තියනවාද අන්න ඒකට කියනවා නිර්වාණ ධාතුව කියලා. මෙන්න මේ නිර්වාණ ධාතුව වර්ණනා කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. පින්වත්නි, මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය එනිසා කෙනෙක් සියුම්ව හරියට හරිතැන් වලින් අල්ලගත්තේ නැත්තම් මේ ධර්මයේ හරීම ගැඹුරුයි. මේ ධර්මයේ හරීම සියුම්. සාමාන්‍ය කෙනෙක් ගැන කවර කතාවද දැන් සඳහන් කරනවා මිහිඳු මහරහතන් වහන්සේ ගැන. මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදා සීමා මාලකයේදීම මහරහත් භාවයට පත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදා සීමා මාලකයේදීම මහරහත් භාවයට පත් වෙලා
උන්වහන්සේ ත්‍රිපිටකය ඉගෙන ගන්න නැවත අවුරුදු 3ක් ගත කළා කියන එක සිහිපත් කරලා තියෙනවා. අවුරුදු 3ක කාලයක් ගත කරලා තියෙනවා. ඉතින් මේ මහරහත් භාවයට පත්වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ වගේ මහා ප්‍රඥයෙකුට පවා ත්‍රිපිටකයේ අර්ථකථා සහිතව ඉගෙන ගන්න අවුරුදු 3ක් ගත වෙලා තියෙනවා නම් නිකන් ওই පිංගුතුලා හිතන්න. අද කාලේ අපි මොනවද දන්නේ නේ? අපි බොහොම ධර්ම කොට්ටාසියන්ගෙන් සුළු ප්‍රමාණයක් තමයි මේ දන්නේ. හැබැයි දන්න එකදු ගාතාවක් හෝ නිවනට ප්‍රමාණවත්. ඒකත් කියන්න ඕනේ. කියන්නේ එකදු ගාතාවක වුණත් අර්ථය අර්ථ විවරණිය දැනගත්තොත් ඒක නිවනට ප්‍රමාණවත්. හැබැයි මෙකල බොහෝසෙයින් උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු ආදී පුද්ගලයන්ගේ දුර්ලභභාවය නිසා බොහෝසෙයින් සිටින නෙය්‍ය පුද්ගලයන් සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සොප්පටි විද්දා කියන ආකාරයෙන් ධර්ම අවබෝධය කරන්න යන පුද්ගලයන් මේ ධර්මතාවයන් Taman දන්නේ එකදු ගාතාවක හෝ ධර්මතාවයන් පෙරක්සා විමසා බලන්න ඕනි. ඒවා තම තමන්ගේ කර්මස්ථානාචාර්යයන් වහන්සේලා විසින් ලබා දෙන පරිදි තම තමන්ගේ කර්මස්ථානාචාර්යයන් වහන්සේලා විසින් පෙන්වලා දීලා තියෙන මාර්ගය අනුගමනය කරන ගම. ඔය පිටුතුලට දැන් භාවනා කරනවා නම් කර්මස්ථානයක් ඇතිනේ මම අන්න මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු මාර්ගය මට ගැලපෙන බව පේනවා. ඒ මාර්ගයේ වැඩිමින් මාගේ කෙලෙස් ප්‍රහීන වෙනවා. ඒ මාර්ගය මම අනුගමනය කරනවා කියලා මේ වෙනකොට ධර්ම මාර්ගයේ හැසිරෙන පිංගුතුල්ල බවට පත් වෙලා ඉන්න ඕනේ. එවැනි පිංගුතුල්ලට තමයි අභිධර්මයේ කියන එක ප්‍රයෝජන සහිත වෙන්නේ. නැතුව මේ ඔය පිංගුතුල්ල හිතන්න එපා දැන් මේක ඇහුවා කියලා නිවන් මාර්ගය එකපාරම කෙල්ලෙමෙනවා කියලා. නෑ. මේ පරමාර්ථ ධර්ම නැත්තම් අභිධර්මයේයි කියලා දෙන්නේ ලෝකේ පවතින ස්වභාවය, ලෝකේ පවතින කර්මයේ ස්වභාවය, එහි විපාක ස්වභාවය, විපාක භාවයට එන පිළිවෙල මේ හැමදේම අභිධර්ම පිටකේ සඳහන් වෙලා තියෙනවා. මේ ධර්මතාවයන් ඔබට කියලා දෙන්නේ ඔබ වඩන නිර්වාණ මාර්ගයට යම් ධර්ම කාරණාවක් මේ කියන ඒවාගෙන් හේතු වෙනවා නම්, උපයෝගී වෙනවා නම්, උපකාර වෙනවා නම් අන්නේ උපයෝගීත්වය, උපකාරීත්වය ඔබේ කර්මස්ථානියට ලබා ගැනීම පිණිසයි මේ සියුම් අති විශේෂ ධර්ම කොටාශයක් වූ අභිධර්ම පිටකයේ සඳහන් වෙන පරමාර්ථ ධර්ම පිළිබඳව ඔබට විස්තර කරමින් එන්නේ. ඒ අනුව අපි පහුගිය ධර්මදේශනා කිහිපයේදීම අකුසල සිත් පිළිබඳව සහ අකුසල සිත් වලින් කරන දස අකුසල කර්මපතයන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. පින්වත්නි මේ දස අකුසල කර්මපතයන් පිළිබඳව සාකච්ඡා කරාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ දස අකුසල කර්මයන් යම් කිසි කෙනෙක් කළොත්, එන අකුසල සිතකින් දස අකුසල කර්මයක් යම් කිසි කෙනෙක් කළොත් එයාට ලැබෙන විපාක කොයි ආකාරයේ විය හැකිද? කොහොමද එයාට ඒව විපාක භාවයට එන්නේ? පින්වත්නි අද ධර්ම දේශනාව ඔබට දිගහැරෙන්නේ මෙන්න මේ මාතෘකාව ඔස්සේ. පිටත් ඔබ දන්නවා අපි සිත් කොට්ටාශයන් පිළිබඳව ඉගෙනගෙන එන්නේ. මූලික වශයෙන් සිත අපි බෙදාගත්ත කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා භූමි හතරකට. ඉන් අනතුරු අපි කාමාවචර භූමිය පිළිබඳව සාකච්ඡා කරමින් නැද්දි කාමාවචර භූමියේ පහළ වෙන අකුසල සිත් 12 පිළිබඳව ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි, ඒ 12ත් එක්ක යෙදෙන අකුසල චෛතසික ධර්මයන්ගේ සංප්‍රයෝගයයි කතා කරන්නට යෙදුණා. පින්වත්නි දැන් අපි අද එනවා අහේතුක කියන සිත් කොටාශයට. අහේතුක සිත් 18ක් තියෙනවා පින්වත්නි. ඒ නිසායි අහේතුක සිත් 18 දී සිහිපත් කළේ ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාවේදී සත්තා කුසල පාකානි. අකුසල සිත්වල විපාක 7ක් තියෙනවා. පුඤ්ඤ පාකානි 8ට. පුඤ්ඤ පාකානි. අහේතුක කුසල විපාක 8යි. ක්‍රියා චිත්තානි තීනීති. අහේතුක ක්‍රියාසිත 3යි. ඔක්කොම කීයද? අට්ඨාරස හේතුක. අහේතුක සිත් 18ක් බවට පත් වෙනවා. බලන්න. අකුසල විපාක 7යි. කුසල විපාක 8යි. 7යි 8යි 15යි. ක්‍රියාසිත 3යි. 15යි 3යි 18ක් බවට පත් වෙන්නේ එහෙමයි. පිටින් මෙන්න මේ නම් විවහාර කරද්දී දැන් මේ නම් කියනකොට මේක කිව යුතු ක්‍රමයක් තියෙනවා. අකුසල විපාක එහෙමයි කියන්නේ. අහේතුක අකුසල විපාක කියලා අපි විශේෂ විවහාරයක් කරන්නේ මොකද? සහේතුක අකුසල විපාක කියලා ප්‍රභේදයක් පේන්නේ නැති නිසා. දැන් අහේතුක අකුසල විපාකයි කියලා ප්‍රභේදයක් විශේෂයෙන් පෙන්වන්නේ නැත්තේයි සහේතුක අකුසල විපාක කියලා එකක් නැති නිසා. තියෙන්නේ අහේතුක අකුසල විපාක විතරයි. ඒ නිසා සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ විවහාර කරන්න ඕනේ අහේතුක අකුසල විපාක කියලා නෙමෙයි. අකුසල විපාක. අකුසල විපාක කිව්වහම ඕනෑම අභිධර්මයේ දන්න පරමාර්ථ ධර්ම ගන්න කෙනෙක් දන්නවා මේ කියන්නේ අකුසල විපාකයි කියලා කිව්වේ අහේතුක සිත්වල තියෙන අකුසල විපාක වලට කියන එක. හැබැයි කුසල විපාක සිත් ගැන කියනකොට එහෙම නිකන් කුසල විපාක කියලා වැඩක් නෑ. ඇයි? මේක විවහාර කළ යුත්තේම අහේතුක කුසල විපාක කියලා. හේතුව තමයි
කුසල විපාක සිත් කොටාසයක් තියෙනවා සහේතුක කුසල විපාක කියලා. තේරුණාද? සහේතුක කුසල විපාක කියලා එකකුත් තියෙනවා. එනිසා මේ කුසල විපාක වෙනම විශේෂයෙන්ම අහේතුක සිත්වල තියෙන කුසල විපාක 8ය කියලා හඳුන්වන්න මෙතනදී විශේෂයෙන්ම අහේතුක කියන වචනේ අපි භාවිත කරනවා. පැහැදිලිද? අකුසල විපාක 7යි. අහේතුක කුසල විපාක 8යි. අහේතුක ක්‍රියාසිත. මොකද අහේතුක ක්‍රියාසිත කියලා කියන්නේ තවත් ක්‍රියාසිත අපිට දකින්න පුළුවන්කම ලැබෙන නිසා. එනිසා මෙතනදිත් අනිවාර්යයෙන්ම අහේතුක කියන වචනේ අපි භාවිතාවට ගන්න ඕනේ, පාවිච්චි කරන්න ඕනේ. අහේතුක ක්‍රියාසිත 3ක් තියෙනවායි කියලා විවහාර කරන්න ඕනේ. මේ නම් කියන්න හොඳට හුරු වෙන්න. අකුසල විපාක 7යි. අහේතුක කුසල විපාක 8යි. අහේතුක ක්‍රියාසිත 3යි. පින්වත්නි, මෙන්න මේ ක්‍රියාසිත 18ට අපි කියනවා අහේතුක ක්‍රියාසිත 18 කියලා. නැත්නම් අට්ඨාරස අහේතුකා කියලා සිහිපත් කළේ ඒක. හොඳයි. අපි බලමු මොනවද මේ අහේතුක සිත් කියලා. පින්වත්නි, මෙතනදී විශේෂයෙන්ම මට ওই පින්තුලට කියලා දෙන්න ඕනේ අකුසල විපාක ගැන. මොකද අපි අකුසල කර්ම ගැනයි කතා කළේ. නමුත් මම මෙතනදී ওই පින්තුලට ලේසි වෙන්න කුසල විපාකත් එකවරම කියලා දෙන්න. හරිද? මගේ පින්තුල හොඳට මේව මතක තියාගන්න. අකුසල විපාකයෝ 7යි කිව්වනේ. මොනවද? චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, જીවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය. කීයද? 5යි. සම්පටිච්ඡන සම්තීරණ. ඒ දෙකත් එක්ක තමයි 7 බවටපත් වෙන්නේ. මොනවද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය සම්පටිච්ඡන සම්තීරණ කියලා තමයි මේ හිත් 7 හඳුන්වන්නේ. මේ සිත් 7 වේදනාව පෙන්වලා දීලා තියෙනවා. මේ සිත් 7න් 6ක්ම පින්වත්නි. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, જીවහා විඤ්ඤාණය කියන පළවෙනි 4ම පින්වත්නි උපේක්ඛා සහගතයි. එතකොට විවහාර කරන්නේ මෙහෙම. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය, උපේක්ඛා සහගත ගාන විඤ්ඤාණය, උපේක්ඛා සහගත જીවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය පින්වත්නි මේකේ අකුසල විපාක නිසා උපේක්ඛා සහගත වෙන්නේ නැහැ. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය කියලායි සිහිපත් කරලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. චක්කු, සෝත, ගාන, જીවහා කියන 4ම උපේක්ඛා සහගතයි. කාය විඤ්ඤාණي උපේක්ඛා සහගතයි නෙමෙයි. අකුසල සිත්වල කාය විඤ්ඤාණي මොනව සහගතයිද? දුක්ඛ සහගතයි. මම මේක කියලා දෙන්නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඊළඟට සම්පටිච්ඡන සම්තීරණ කියලා දෙකක් තියෙනවනේ. අන්න ඒ දෙකත් පින්වත්නි දුක්ඛ සහගත වෙන්නේ නැහැ. ඒවත් මොනව සහගතයිද? ඒව උපේක්ඛා සහගතයි. එතකොට අකුසල විපාකවල උපේක්ඛා සහගත සිත් 6යි, දුක්ඛ සහගත සිත් 1යි. දුක්ඛ සහගත හිත මොකද්ද? දුක්ඛ සහගත කාය විඤ්ඤාණي. උපේක්ඛා සහගත සිත් 6 මොනවද? උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණي, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණي, උපේක්ඛා සහගත ගාන විඤ්ඤාණي, උපේක්ඛා සහගත જીවහා විඤ්ඤාණي, උපේක්ඛා සහගත සම්පටිච්ඡනි, උපේක්ඛා සහගත සම්තීරණය. මේවා පින්වත්නි ලියා ගන්න. අපි බලමු එයි මේ නම් වලට මේ වචන ඇවිල්ලා තියෙන්නේ කියලා. පින්වත්නි මෙතනදී පළවෙනියටම දැනගන්න ඕන එක තමයි අහේතුක කියන්නේ ඇයි කියලා. දැන් මේ ඔක්කොම හේතුක සිත්නේ. මේ අභිධර්මයේ තියෙනවා හේතු කියලා හඳුන්වන චෛතසික 6ක්. ඒ කියන්නේ මේ චෛතසික 6ට කියන්නේ හේතු කියලා. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ චෛතසික ධර්ම 6ට කියනවා හේතු කියලා. ඊපස්සේ මේවාට හේතු කියන්නේ මේ චෛතසික ධර්මතාවයන් වල තියෙන සුවිශේෂී භාවයක් නිසා. මේ ගැන අපි චෛතසික ධර්ම පිළිබඳව විග්‍රහයක් අවසානයේදී කරනකොට මේ හේතු කියන චෛතසික කොටාසිය පිළිබඳව වැඩිදුරටත් කියලා දෙන්න. අපි දැනට මතක තියාගන්න ඕනි කාරණාව තමයි මේ අහේතුක සිත් වලට අහේතුක කියලා කියන්නේ කිසිම හේතුවක් නැතුව හටගත්තා කියලා නෙමෙයි. මෙන්න මේ පරමාර්ථයේ පෙන්වන ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික ධර්ම 6 මේ සිත්වල යෙදෙන්නේ නැහැ පින්වත්නි. මේ සිත් අරගෙන බැලුවොත් එහෙම අපි මේ සිත්වල පින්වත්නි ওই චෛතසික ධර්ම කිසිවක් යෙදෙන්නේ නැත. හරිද? ඇත්තට පින්වත්නි මේ සිත්වල යෙදෙන චෛතසික පිළිබඳව අපි නිකන් කල්පනා කරලා බැලුවොත් මම ওই පින්තුලට තාම කියලා දුන්නේ නැති නිසායි මම මේ ගැන කියලා දෙන්න නැතුව යන්න හදන්නේ. මේ සිත්වල යෙදෙන්නේ පින්වත්නි විශේෂයෙන්ම සම්පටිච්ඡන සම්තීරණ කියන සිත් හැර අනිත් සිත් පහේම යෙදෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික විතරයි. සම්පටිච්ඡන සම්තීරණ කියන දෙකේ විතක්ක ਵਿਚාර අදිමොක්ක කියන චෛතසික ධර්ම තුනත් සබ්බචිත්ත සාධාරණ චෛතසික එක්කම යෙදෙනවා. ඒවා දැම්ම මතක තියාගන්න බය වෙන්න ඕනි කාරණා නෙමෙයි. අපිට මේවා ඉගෙන ගන්න තව සෑහෙන කල් තියෙනවා. අපි මේවා ඉගෙන ගන්න මේ අවස්ථාවට එනකොට. හොඳයි. කතා කරගෙන ආපු මාතෘකාවට එමු. දැන් අපි දන්නවා මේවට අලෝභ, අද්වේෂ, අමෝහ නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ කියන චෛතසික ධර්ම 6 නැති නිසා තමයි මේවට කියන්නේ මේ සිත්වල ඒවා යෙදෙන්නේ නැති නිසා මේවට කියනවා අහේතුක සිත්ය කියලා.
යම්කිසි සත්වයෙක් යම්කිසි අකුසල කර්මයක් කළාම අපි හිතමුකෝ දැන් කෙනෙක් අකුසල කර්මයක් කරනවා. ලෝභ මූලික සිතකින් හෝ දේශ මූලික සිතකින් හෝ මොහ මූලික සිත් වලින්. පින්වත්නි මෙන්න මේ අකුසල සිත් 12න් අකුසල සිත් 11කටම තියෙනවා ප්‍රතිසන්දිය ලබා දීමේ ශක්තිය. නැත්තේ මොකටද? මෝහ මූලික උද්දච්ච සංප්‍රයුක්ත සිතට විතරයි. ඔය පින්වත්තුලට මතකයිනේ. උපේක්ඛා සහගත උද්දච්ච සංප්‍රයුක්ත කියන හිතට ප්‍රතිසන්දිය ලබා දීමේ කර්මයක් නැත්නම් කර්මපතයක් පරිපූර්ණ භාවයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ලෝභ මූලික සිත් 8ෙනුත්, දේශ මූලික සිත් 2ෙනුත්, මෝහ මූලික සිත් 2කින් උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත කියන සිතිනුත් ප්‍රතිසන්දි කර්මයක් ගෙනල්ලා දෙන්න පුළුවන්. පින්දි අකුසල මූලික සිතකින් කෙනෙක් කර්මපතයක් සම්පූර්ණ කරලා එයාට ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දිය ලැබුවොත් ලැබෙන්නේ දුගතියකනේ. පැහැදිලිවම අපිට තේරෙනවා සතර අපායන් එකක නේ. නිරය වේවා, තිරිසන් වේවා, പ്രേත වේවා, අසුර වේවා කියන මේ කොට්ටාස 4න් එකක තමයි යාට උප්පත්තිය ලැබෙන්නේ. ඒක පින්වත්නි දුක් සහිත උප්පත්තියක්. හරි. ඒ නිසායි ඔය අකුසල සිත්වල දැන් අකුසල සිත්වල ප්‍රධාන වශයෙන් අකුසල සිත් ඔක්කොම එකට එකතු කරලා අකුසල සිත්වල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා 4ක් දේශනා කරලා තියෙනවා. මොනවද? අකුසලං සාවජ්‍ය දුක්ඛ විපාක ලක්ෂණ. අකුසලයේ කියලා කියන්නේ සාවජ්‍ය දුක්ඛ විපාක ලක්ෂණ. සාවජ්‍ය වැරදි දුක්ඛ විපාක. දුක් විපාක කියන්නේ වැරදි සහිත වූ දුක් විපාක ලැබෙන ලක්ෂණ. යමෙක් අකුසලයක් කරොත් එයාට ඒකෙන් ලැබෙන්නේ ඉෂ්ට විපාකයක්ද අනිෂ්ට විපාකයක්ද? අන්න අනිෂ්ට විපාකයක් ලැබෙනවනේ. අන්න ඒ නිසා කියනවා අකුසලයේ ලක්ෂණය නැත්නම් අකුසල සිත්වල ලක්ෂණය තමයි පොදුවේ ඔක්කොගෙම වැරදි සහිත වූ දුක් විපාක ලබා දීම. ඒක තමයි ලක්ෂණය. ස්වභාවය කොටගෙන පවතින්නේ. කෘත්‍ය මොකද්ද? නැත්නම් රසය. කුසල පටිපක්ක රස. කුසලයට ප්‍රතිවිරුද්ධ කිරීම. කියන්නේ ඉෂ්ට විපාක ලැබීමට ප්‍රතිවිරුද්ධ කිරීම පටිපක්ක කියලා කිව්වේ ඒකයි. ප්‍රතිවිරුද්ධ කිරීම තමයි අකුසලයේ කෘත්‍යභාවයට පත් වෙන්නේ. කාලුසිය පච්චුපට්ඨාන. කාලුසිය කියන්නේ කිලුට බව. වැටහෙන ආකාරය මොකක්ද? මේ අකුසලයේ කියන එක දැනෙන්නේ කොහොමද? තේරෙන්නේ කොහොමද? වැටහෙන්නේ කොහොමද? වැටහෙන්නේ කිලුටු බව. කාලුසිය කියන්නේ කිලුටු බවට කියන නම. කිලුටු ඉන්නේ යමෙක් අකුසලයක් කරනකොට. අන්න ඒකයි. අයෝනිසෝ මනසිකාර පදට්ඨාන. නුනුවණින් මනසිකාරය කිරීම තමයි නැත්නම් වැරදි මනසිකාරය තමයි ආසන්න කාරණා බවට පත් වෙන්නේ. ආසන්න කාරණාව වැරදි මනසිකාරය. වැරදි මනසිකාරය හේතු වෙලා කුසලයට ප්‍රතිපක්ෂ රසය නැත්නම් කෘත්‍ය සිදු කරමින් කිලුටු බව වැටහෙන කාරණාව බවට පත් කරගනිමින් වැරදි සහිත වූ දුක් විපාක ලබා දෙන ස්වභාවයට කියනවා අකුසල සිත් කියලා. එනිසා යම් කිසි කෙනෙක් අකුසල සිතකින් යම් අකුසලයක් කළොත් කර්මපත ගානට එන්න පුළුවන්. එයාට ප්‍රතිසන්දිය ලැබෙන්නේ ගිහිල්ලා දුගති ලෝකයක. පිටින් මෙන්න මේ දුගති ලෝකයේ ලබන ප්‍රතිසන්දිය ලබා දෙන හිත. ඒකට කියන්නේ උපේක්ඛා සහගත සම්තීරණ හිත කියලා. මොකද දැන් ඔය පිටුලට කියපු 7න් බලන්න 7 වෙනියට තියෙනව නේද උපේක්ඛා සහගත සම්පටිච්ඡනියට පස්සේ උපේක්ඛා සහගත සම්තීරණිය කියලා හිතක්. ඔන්න ඔය සිත මුල් වෙලා තමයි පින්වත්නි ඕන කෙනෙක් අපායේ උප්පත්තිය ලබන්නේ. අපි දැන් ගමු දේවදත්ත ස්වාමින්වහන්සේ. දේවදත්ත ස්වාමින්වහන්සේ සංඝ බේදයකින් අකුසල කර්මයේ විපාක භාවයට ඇවිල්ලා ගිහලා නිරේ උප්පත්තිය ලැබුවානේ. ඒ නිරේ උප්පත්තිය ලබන ප්‍රතිසන්දි සිත තමයි ප්‍රතිසන්දි සිතේ ස්වභාවය තමයි උපේක්ඛා සහගත සම්තීරණය කියන්නේ. බල්ලෙක් වේවා, පූසෙක් වේවා, නිරේ සත්වෙක් වේවා, പ്രേත සත්වෙක් වේවා යම් කිසි දුගති උප්පත්තියක් ලැබෙනවා නම් ඒ දුගති ප්‍රතිසන්දිය සිද්ධ කරවන ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරවන සිත තමයි උපේක්ඛා සහගත සම්තීරණ හිත කියලා කියන්නේ. ඒ නිසා මේක ප්‍රතිසන්දි කියන කෘත්‍ය සිදු කරන සිතක් බවට පත් වෙනවා. තේරෙනවද? අර අකුසල කර්ම 12න් 11කින් ওই පිංගුතුලට උප්පත්තිය ලබා දෙන්න පුළුවන් ප්‍රතිසන්දි විපාක විදිහට. 12ෙන්ම ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නත් පුළුවන්. එතකොට ප්‍රතිසන්දි විපාක විදිහට ওই පිංගුතුල ගිහිල්ලා යම් කිසි කෙනෙක් කරපු කර්මපතයක් මතක් වෙලා අපායක උපදිනවා නම් ඒ අපාය ওই පිංගුතුලට පහළ වෙන පළවෙනි ප්‍රතිසන්දි හිත තමයි උපේක්ඛා සහගත සම්තීරණය කියලා කියන්නේ. මේ උපේක්ඛා සහගත සම්තීරණය පහළ වුණාට පස්සේ තමයි එතනින් ප්‍රවෘත්ති විපාක විදිහට තමයි විපාක ස්කන්ධ විදිහට තමයි උපේක්ඛා සහගත චක්කු විඥානය. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කෙනෙක් නිරේ උපදිනවා. ඉපදිනකොට යාට පේන්නේ ඉන්නේ කාවද? නිරිපල්ලු, යමපල්ලු, ලෝදිය, කටු ඉඹුල් ගස් ආදිය පේනකොට එයාට ඒ පහළ වෙන්නේ පින්වත්නි චක්කු විඥානය. හරිද? මේ චක්කු විඥානය සෝමනස්සත් නැහැ, දෝමනස්සත් නැහැ, සුඛත් නැහැ, දුකත් නැහැ. මොන වේදනා සහිතයිද? උපේක්ඛා වේදනා සහිතයි. ඇයි උපේක්ඛා වේදනා සහිත වෙන්නේ?
පින්වත්නි කෙනෙක්ට රූපයක් පේනකොට මේ කතාව හොඳට අහගන්න. මේක එක්තරා ආකාරයකට ගැඹුරුයි. ඒක නැවත ශ්‍රවණය කරන්න සිහිය නුවණ වීරිය උපදවා ගන්න. මොකද මේක එකපාරින් තේරුම් ගත්තේ නැත්නම් හරියටම තේරුම් ගත්තේ නැත්නම් මෙතනින් එහාට අභිධර්මයේ කියන විෂයම නීරස විෂයක් බවට පත් වෙයි. මම මේ උපදේශයක් දෙන්න පිංගනි මේවා මේ ලේසි පහසු ධර්මතාවත් නෙමෙයි. හරියම කල්පනාවෙන් රැයවල් එළි වෙනකන් පොත් 7-8 10 පෙරලගෙන සමහර දේවල් කල්පනා කරමින් තේරුම් ගත්තු ධර්මතාවයන් තමයි මේවා. ඒ නිසා ඔය පිංගුතුල්ලට එක දේශනාවකින් ඒ ඔක්කොම 7-8ෙම තියෙන කරුණු එකට එනකොට ඔය පිංගුතුල්ලට මේක නොතේරී යෑමේ අවකාශය ඉඩපාඩුව වැඩි. නමුත් සරලව කියලා දෙනවට වඩා ධර්මතාවයේ දැනගත යුතු සියලු ප්‍රභේදයන් කියලා දෙන්නේ ඒ කියන්නේ අපිට අහුවෙච්ච ප්‍රමාණයෙන් ඒක ඔය පිංගුතුල්ලට බොහොම යහපත පිණිස පවතින නිසා. පොත් ගොඩ පෙරලගෙන කාරණා හොයන්න ඕනේ නැති නිසා. එනිසා මේවා එකපාරින් අනේ අපිට තේරෙන්නේ නැහැ කියලා අතහරින්න එපා. ඔය පිංගුතුල්ලා නෙමෙයි. අපිටත් මේ සමහර ධර්ම කාරණා දැනටත් කල්පනා කරනකොට එක එල්ලේම අහුවෙන්නේ නැතුව යන ස්ථාන නැතිවා නෙමෙයි. තාමත් තියෙනවා. සයිව නැවත නැවත කල්පනා කරමින් නැවත නැවත දන්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විමසමින් උන්වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරමින් තමයි මේ ධර්මතා අපිත් තව තවත් සියුම්ව ගැඹුරට තේරුම් ගන්න. අද තේරෙනවට වඩා වැඩි ප්‍රමාණයක් හෙට තේරෙනවා. හෙට තේරෙනවට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ දවසේ තේරෙනවා. මේ අවුරුද්දට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ අවුරුද්දේ තේරෙනවා. එහෙම තමයි මේ ධර්මතාවයන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි ඇහැට පේන්නේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටකය අපිට පඨවි ඇහැට පේන්නෙත් නැහැ. ආපෝ ධාතුව ඇහැට පේන්නෙත් නැහැ. තේජෝ වායෝ ධාතුව ඇහැට පේන්නෙත් නැහැ. ඔන්න ඔතන තියෙන වර්ණ ධාතුව. වර්ණය තමයි පින්වත්නි රූප කලාපයක තියෙන වර්ණය. නැත්නම් ඒ වර්ණ සංකලනය තමයි චක්කු ප්‍රසාදයට ආපාතගත වෙන්නේ. නැත්නම් පේන්නේ. ඒ කියන්නේ රූපය ඇහි හැප්පෙන්නේ නැහැ නේද? ඔය පින්වතුන්ලා හිතන්න පාරේ කාර් එකක් තියෙනවා. කාර් එකක් තියෙනකොට ඒ රූපාරම්මණය ඇවිල්ලා ඇහි හැප්පෙනවද? ඇහි හැප්පෙන්නේ නැහනේ. ඒ ඇහි හැප්පීම පින්වත්නි දැන් අර භෞතික වැවිල්ල මෙහෙම කරලා ඇහි හැප්පෙන්නේ නැහැ. ඇහි හැප්පෙන්නේ මොකක්ද? ඒ රූපයේ තියෙන ඡායාව පමණයි. ඒකත් ඊටම සියුම් ලෙස තමයි අහුවෙන්නේ. ඇත්තම පාට පේන්නෙත් නැහැ. තේරුණාද? ඊටාම සියුම් ලෙස තමයි ඒක හැප්පෙන්නේ. හරියට නිකන් පුළුන් පෙදක් එක ගැටෙනවා වගේ. හිතන්න පුළුන් කෑලි දෙකක් මෙහෙම එකට හැප්පෙනකොට ඒක ලොකු හැප්පීමක්ද ඊටා සියුම් හැප්පීමක්ද? අන්න ඒ වගේ සියුම් හැප්පීමක් තමයි අර වර්ණය කියනක චක්කු ප්‍රසාද වස්තුවේ හැප්පෙන්නේ. ඒ නිසානේ සේපත් කරන්නේ නේද? පිචුපිණ්ඩකේන පිචුපිණ්ඩකස්ස පූසනං විය. හරියට පුළුන් රොදක පුළුන් කෑල්ලක් වදිනවා වගේ තමයි. ඒක හරිම සියුම්. එනිසාම චක්කු විඤ්ඤාණ සිත කියන එක අරමුණු රසය විඳින්න හෝ සැප දුක් වේදනා ඇති කරන්න සමර්ථ නැහැ. මොකද අර ආරම්මන ඝට්ටණය සිද්ධ වෙන්නේ සියුම් ලෙස. අන්නේ ඒ වස්තු දුර්වලතාවය සහ කෘත්‍ය දුර්වලතාවය නිසා තමයි කියන්නේ වස්තුවත් දුර්වලයි ඒ සිතේ කෘත්‍යත් දුර්වලයි. ඒ නිසා තමයි එතන සෝමනස්ස දෝමනස්ස ආදී ආරම්මන රස විඳ ගැනීමේ වේදනාවක් ඇති නොවි උපේක්ඛා සහගත වේදනාවක් ඇති වෙන්නේ. අරමුණ හොඳට අඳුනගත්තට පස්සේ ඒ අරමුණ ප්‍රියමනාප නම් අන්න එතනින් එහාට සෝමනස්ස සිත් ජවන් වශයෙන් පහළ වෙන්න පුළුවන්. අප්‍රිය අරමුණක් නම් දෝමනස්ස නැත්නම් පටිඝ සිත් පහළ වෙන්න පුළුවන් ජවන් විදිහට. හැබැයි මේ රූපය දැකීම කියන එක සිද්ධ වෙන්නේ පින්වත්නි ආරම්මන රස විඳීමකින් තොරවයි. එනිසා ඒවට කියනවා උපේක්ඛා සහගත කියලා. තේරෙනවද? හොඳයි. දැන් අපි මේ කතා කරන්නේ අකුසල විපාක ගැන. හැබැයි මම මේත් එක්කම ওই පින්වත්වලට කුසල විපාක පිළිබඳවත් කියලා දෙන්න. චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ චක්කු ප්‍රසාදයේ රූපාරම්මණයේ ගැටීමෙන් උපදින සිතට කියන නමක්. නැත්නම් රූප ආරම්මණය දැනගැනීමේ ස්වභාවයට කියන නමක්. මේ දැන් අපි අකුසල සිත් 7ක් ගැන කතා කළානේ. ඒ අකුසල සිත් 7 වගේම තමයි කුසල සිතුත් 8ක් තියෙනවා. ඒ 8ත් ඔය පිංගුතුල නිකන් ටිකක් පැත්තකින් ලියා ගන්න. එතකොට මම මේ කියන එක ඔය පිංගුතුලට තේරෙනවා. මම ඒ ටිකත් කියන්න. අහේතුක කුසල විපාක සිත් 8 තමයි උපේක්ඛා සහගත චක්ක විඤ්ඤාණය, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය, උපේක්ඛා සහගත ගාන විඤ්ඤාණය, උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණය, සුඛ සහගත කාය විඤ්ඤාණය. මතක තියාගන්න අකුසල විපාකවලදී කාය විඤ්ඤාණිය දුක්ඛ සහගතයි. කුසල විපාකවලදී කාය විඤ්ඤාණිය දුක්ඛ සහගත නැහැ. කුසලයකින් අමිහිරි ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ නේ. එනිසා අහේතුක කුසල විපාක සිත්වලදී කාය විඤ්ඤාණිය සුඛ සහගතයි. සැප වේදනා දැනගන්න ස්වභාවයේ සිත. 5යි. ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සහගත සම්තීරණය, තව එක හිතක් මේකට වැඩි වෙනවා. ඒ තමයි සෝමනස්ස සහගත සම්තීරණ කියන හිත. මොකද්ද? සෝමනස්ස සහගත
සන්තීරණ කියන හිත. මේවා කියලා දෙන්නම් අදාළ තැනදී. අතන 7යි මෙතන 8යි. වැඩි උනේ මොකද්ද? දැන් ඔය පිටුතල හොඳට බලන්න අකුසල විපාක සිත්වලදී තියෙන උපේක්ඛා සහගත සන්තීරණ කියලා හිතක් විතරයි. ඒකේ සෝමනස්ස හෝ දෝමනස්ස කියලා භාවයක් නැහැ. හැබැයි අහේතුක කුසල විපාකවලදී සන්තීරණ හිත දෙකක් බවට පත් වෙලා තියෙනවා. වේදනාව සෝමනස්ස සහගත භාවයට පත් වෙලා. පැහැදිලි නේද? ඔය පිටුතලට පුළුවන් නම් අභිධර්ම මාර්ගයේ පොත ළඟට ගන්න. ඒකේ තියෙනවා හේතුක සිත් 18 කියලා. ඒ 18 මේ 7 8 පිළිවෙලට දක්වලා තියෙනවා. ඉතින් මේවා ඕන තරම් තැන්වලදී හොයාගන්නත් පුළුවන්කම ලැබෙනවා. හරි. හොඳයි. මම මේක කියලා දීගෙන ඉන්නම්. පිටින් දැන් අපි හිතමුකෝ චක්කු විඥාන දෙකක් තියෙනවනේ. එකක් තමයි අකුසල විපාක විඥානි, අනිත් එක තමයි අහේතුක කුසල විපාක විඥානි. ඔන්න පින්වත්නි යම් කිසි කෙනෙක් දැන් අපාය උපදින කෙනාට අපි කතා කරගෙන ආවේ අකුසල විපාක ප්‍රතිසන්දිය ගැන. දේවදත්ත ආදී නිරිසතුන්ට අර නිරිපල්ලු ලෝදිය පේනකොට ඇති වෙන්නේ කුසල විපාකයක හිතක්ද අකුසල විපාක හිතක්ද? ඒ ඇති වෙන්නේ පින්වත්නි අකුසල විපාකයක්. කියන්නේ පෙර ජීවිතයක කරගත්තු පෙර හෝ මේ මොහොතට කලින් අතීතයේ කරගත්තු යම් කිසි අකුසලයක විපාකයක් විදියට තමයි අනිෂ්ඨාරම්මණය කියන එක පින්වත්නි ආපాతගත වීම වෙන්නේ. එනිසා අතීතයේ සිදු කරගත්ත අකුසල සිතක විපාකයේ විදිහට තමයි යම්කිසි කෙනෙක් අනිෂ්ඨාරම්මණය හඳුනා ගැනීමට පින්වත්නි මෙන්න මේ උපේක්ඛා සහගත චක්කු විඥානය කියන එක පහළ වෙන්නේ. මේවා පින්වත්නි පෙර ජීවිතවල හෝ මේ ජීවිතේ මේ මොහොතට කලින් පහළ වෙච්ච සිත්වල කරගත්තු අකුසල්වල විපාක. කියන්නේ මේ හැම සිතක්ම මොනවද විපාක. හැබැයි යම්කිසි කෙනෙක්ට ඉෂ්ඨාරම්මණයක් නැත්නම් ප්‍රියමනාප දෙයක් ඇති වෙනවා. හරියට මෙන්න මේ වගේ. ඉතින් අපි හිතමු කුසල විපාකයක් විදියට ඔන්න කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේව පේනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඉෂ්ඨාරම්මණයක්ද අනිෂ්ඨාරම්මණයක්ද? ඉෂ්ඨාරම්මණයක්නේ. එපෙන්නේ මේ ඉෂ්ඨානිෂ්ඨ වශයෙන් ආරම්මන බෙදා ගන්න වෙන්නේ මධ්‍යස්ථ පුද්ගලයන්ගේ සැලකීම විදිහට. කියන්නේ මධ්‍යස්ථ පුද්ගලයෝ බොහෝ කාලයක පටන් යම් අරමුණක් ඉෂ්ටයයි සලකනවද? ඒ අරමුණ අනිවාර්යයෙන්ම ඉෂ්ඨාරම්මණයක්. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඉෂ්ඨාරම්මණයක්. හැබැයි කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේව දකිද්දී තරහ හිතක් ඇති වෙන්නත් පුළුවන්. ඔය සමහර මිත්‍යා දෘෂ්ටිකයෝ හිටියනේ අහක බලාගෙන ගියපු. හැබැයි භාග්‍යතුන් වහන්සේව දකින්න හිත කුසල විපාකයක්. ඒක අකුසල විපාකයක් භාවයටපත් වෙන්නේ නැහැ. සමහරුන්ට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස ආදී වශයෙන් අරමුණ පිළිගන්නා ස්වභාවය වෙනස් වීමෙන්, පෙරලීමෙන් ඉෂ්ට අරමුණු අනිෂ්ට විදියට පේන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේව දැක්කම අහක බලාගෙන යන්න පුළුවන්. අසූචි ගොඩක් දකින්න ඌරා එයාට පහළ වෙන්නේ පිටුනත් අකුසල් විපාකයක්. හැබැයි එයා ඒක ඉෂ්ඨාරම්මණයක් විදියට ගන්න සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස කියන ධර්මතාවයන්ගේ විපරීත භාවයෙන්. හැබැයි පිළිගත යුතුයි ඒ අවස්ථාවේ ඔහුට පහළ වූ සිත අකුසල විපාක හිතක් බව. තේරුණාද මම මේ කියන එක? එහෙනම් කෙනෙක්ට කුසලාරම්මණයක් හඳුනා ගන්න සිත පහළ වෙන්නේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයකින්. පැහැදිලිද? අනිෂ්ඨාරම්මණයක් හඳුනා ගන්න සිත පහළ වෙන්නේ අකුසල විපාක චක්කු විඥානයකින්. අහේතුක කියලා කිව්වත් වැරදි නෑ. තේරුණාද මම මේ කියන එක? අහේතුක අකුසල විපාක චක්කු විඥානය කියලා කියන්න පුළුවන්. දුක්ඛදායක අරමුණු වලදී ඒක හඳුනා ගන්න සිත විදියට අකුසල විපාකයේ චක්කු විඥානීය, සෝත විඥානීය, ගාන විඥානීය, જીවහා විඥානීය කියන එක ඇති වෙනවා. ප්‍රියාරම්මන නැත්නම් ඉෂ්ඨාරම්මන හඳුනා ගද්දියාට අහේතුක කුසල විපාක චක්කු, සෝත, ගාන, જીවහා කියන මේ සිත් ඇති වෙනවා. හැබැයි ඔය පිංගුතුල දකින්න නැති මේ ඔක්කොම උපේක්ඛා සහගත උනාට කාය විඥානීය කියන එක උපේක්ඛා සහගත වෙලා නැහැ. එයි අකුසල විපාකවල කාය විඥානීය දුක්ඛ සහගතයි. අහේතුක කුසල විපාකවල කාය විඥානීය සුඛ සහගතයි. ඇයි මෙහෙම වුනේ? මේක ගැන පින්වත්නි සඳහන් කරනවා අභිධම්මත්ත විභාවනීය කියන ටීකාවේ. හරීම ලස්සනට මේ විග්‍රහය දක්වලා තියෙනවා. උපාදා රූපකේනච උපාදා රූපකස සංගට්ඨනං අතිදුබ්බලං. කියන උපාදාය රූප වලින් උපාදාය රූපයක හැප්පීම, සංගට්ඨනීය කියන්නේ මෙතන හැප්පීම, ඒක හරීම දුර්වලයි. හරියට පිචුපිණ්ඩකේන පිචුපිණ්ඩිකස්ස පෝසනං විය. පුළුම් පොදක් එක්ක හැප්පුණා වගේ. දැන් චක්කු, සෝත, ගාන, જીවහා කියලා කියන්නේ මහා භූත රූප නෙමෙයිනේ. දැන් ওই පිංගුතුලට මේක ගැන තාම තේරෙන්නේ නැහැ. මේක රූප විග්‍රහයට එනකොට තමයි තේරෙන්නේ. රූප පිංගත්නි 28ක් තියෙනවා. 8 රූපයෝ කියලා එකට කියනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා 4ක් තියෙනවා. ඒ 4ට කියනවා මහා භූත රූප කියලා. ඒ මහා භූත රූප උපාදාය කරගෙන පවතින නිසා සෙසු රූප 28ටම 28න් 24ටම කියන්නේ උපාදාය රූප කියලා. ඒකට ඒවට තමයි උපාදාය රූප ගොඩට තමයි අයිති වෙන්නේ චක්කු, සෝත, ගාන ආදී ඉන්ද්‍රිය රූප පවා. හරිද? දැන් ඔය පිටුතුල නිකන් හිතන්න චක්කු රූපය කියලා කියන්නේ
මහා භූත රූපයක්ද උපාදාය රූපයක්ද? උපාදාය රූපයක්නේ. අන්න ඒ නිසා සිහිපත් කරනවා මෙන්න මේ උපාදාය රූපයක් වෙච්ච චක්කු විඥානෙහි තවත් උපාදාය රූපයක් ගැටෙනකොට අන්න ඒක පින්වත්නි. ඒ හැප්පීම අති දුබ්බලයි. ඊටාම දුර්වලයි. හරියට පුළුම් පොදක් එක්ක හැප්පෙනවා වගේ. අන්න ඒ නිසා පින්වත්නි ඒ තැන්වලදී ඇති වෙන්නේ උපේක්ඛා සහගත නේව. උපේක්ඛා සහගත සිත් තමයි ඒ අවස්ථාවන් වලදී ඇති වෙන්නේ. මොකද මේ හැප්පීමේ දුර්වලභාවය නිසා. හැබැයි කාය විඥානස්ස පන පොට්ටබ්බ සංකාත භූතත්වයේ මේව ආරම්මනන්ති තං කායප්පසාදේ සංගට්ටි තම්පි තං අතික්කමිත්වා තන්නිස්සයේසු මහා භූතේසු පටිහඤ්ඤති කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් පින්වත්නි මෙහෙම හිතන්න. දැන් අරව උපාදාය රූපනේ. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ උපාදාය රූප නෙමෙයි මහා භූත. එතකොට මේ කාය ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ නැත්තම් මේ කාය විඥානීය කියන එක උපදින්නේ පඨවි තේජෝ වායෝ ආපෝ කියන රූපේ හැප්පීමක් සිද්ධ වෙන්නේ නැහැ. පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන නිසා. අන්නේ භූත රූපයන්ගේ ස්පර්ශය තියෙනවනේ. ඒ භූත රූපයන්ගෙන් මේ සමන්විත ස්පර්ශයක් නිසා තමයි ඒකර කාය ප්‍රසාදී ඉක්ම වෙලා පින්වත්නි භූත රූපයන්ගේම හැප්පෙනවා. හරියට මේ වගේ උපමාව සිහිපත් කරනවා. අධිකරණී මත්තකේ පිචුපිණ්ඩකං තපෙත්වා කූටේන පහට කාලේ කූටස්ස පිචුපිණ්ඩකං අතික්කමිත්වා අධිකරණි ගහනං විය. හරියට පින්වත්නි ඔය පින්වතුල නිකා හිතන්න. කිනි හිරක් තියෙනවා. අපි හිතමුකෝ යකඩයක් කියලා. යකඩයක් උඩින් පුළුන් කෑල්ලක් තියලා කුළු ගෙඩියකින් මේ පුළුන් කෑල්ලට ගැහුවොත් මොකද වෙන්නේ? ඒ කුළු ගෙඩි පහර අර පුළුන් කෑල්ලේ වැදිලා නවතිනවද? පුළුන් කෑල්ල ඉක්මිලා ගිහිල්ලා යකඩ වැදිලා යකඩෙන් සද්දයක් එනවද? යකඩෙන් සද්දයක් එනවා. අන්න ඒ වගේ රූපාරම්මණීය කියන කැහේ ගැටෙන්නේ නැති නිසා පින්වත්නි ඒක චක්කු ප්‍රසාද රූපය කියන එක ඉක්මවන්නේ නැහැ. හැබැයි පොට්ටබ්බ සංඛ්‍යාත ආරම්මණය නැත්නම් පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුනේ හැප්පීම ස්පර්ශය කාය ප්‍රසාදයේ සිදුවෙන විට ඒක පින්වත්නි කාය ප්‍රසාදී ඉක්මවනවා. කාය ප්‍රසාදී ඉක්ම වෙලා ගිහිල්ලා ශරීරයේ පවතින භූත රූපත් එක්ක හැප්පීම කියන එක සිද්ධ වෙනවා. හරියට අර පුළුන් කෑල්ල ඉක්මිලා කිනිහිරේ ගිහිල්ලා කුළු ගෙඩිය වදිනවා වගේ. කාය ප්‍රසාදී ඉක්මිලා ගිහිල්ලා භූත රූප එක්ක හැප්පෙන නිසා මේක පින්වත්නි උපේක්ඛා සහගත වෙන්නේ නැහැ. මේ වේදනාව පැහැදිලිවම දුක්ඛ සහගත හෝ සුඛ සහගත වෙනවා. ඒ අනිෂ්ඨාරම්මණයක් ලෙස ලැබෙන අකුසල විපාකයක් නම් ඒක දුක්ඛ සහගතයි. හිතන්න දේවදත්ත නිරිසතාගේ අත කපනවා. අත කපනකොට පින්වත්නි අර කියත කියන එක අපි හිතමුකෝ කියතකින් කපන්නේ කියලා. මේ කියත කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අතන තියෙන රූපයත් ඒ ධර්මතාවලින් නිසා ඒ රූප හැප්පෙනකොට ඒක වේදනාවක් විදියට යාට පහළ වෙන්නේ අවස්ථාවේ නිරිසතාවට පහළ වෙන්නේ දුක්ඛ සහගත කාය විඥාන. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් අපේ ඔළුව අත ගන්නකොට, ඉඹිනකොට, ශරීර අපහසුතාවයක් වෙලා පිරිමදිනකොට අන්න එතනදී පින්වත්නි සුඛ සහගත කාය විඥාන අහේතුක කුසල විපාක සිතක් විදිහට පහළ වෙනවා. මම හිතන්නේ ඔය පින්තුලට මේක තේරෙනවා ඇති. පිටින් මේක සමහරකට අමාරුත් ඇති. හැබැයි මේ ධර්ම කාරණා වහන්න. මේ කාරණාව නැවත අහනකොට ඔබට මේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. හරි. ගොඩක් ගැඹුරට මම මේක කියන්නේ නෑ එකපාර. අදට මේ කතාව අහගන්න. මේ සිත් පිළිබඳව තේරුම් ගන්න. මේවට හේතුක කියන්නේයි, උපේක්ඛා සහගත කිව්වේයි, සුඛ සහගත කිව්වේයි, දුක්ඛ සහගත කිව්වේයි කියන එක හොඳට මතක තියාගන්න. මේ මතක තියා ගැනීමෙන් ඔය පිටුතුලට පුළුවන් මේ පරමාර්ථ ධර්ම විශ්ෙහි පවතින නිර්වාණ ධාතු කොයි ආකාර කවර ආකාර එකක්ද කියන එක පිළිබඳව මනා අවබෝධයකට එන්න. දැන් ඔය පිටුතුලට මම කියලා දුන්නා චක්කු සෝත ගාන જીවහා කාය කියන විඥාන පහක් ගැන අකුසල විපාක වශයෙන් 5යි කුසල විපාක වශයෙන් 5යි. එතකොට කීයක් තියෙනවද? 10ක් තියෙනවා. මෙන්න මේ 10ට කියනවා විශේෂ නමක්. මේක මතක තියාගන්න ඕනි. හොඳට මතක තියාගන්න ඕනි. මෙන්න මේ 10ට කියනවා දිපංච විඥාන කියලා. දිපංච. දි කියන්නේ දෙක, පංච කියන්නේ පහ. පහේව දෙකක්. කුසල විපාක 5යි, අකුසල විපාක 5යි. අන්න මේවට කියනවා දිපංච විඥාන කියලා. ඊළඟට සම්පටිච්ඡන සිත් දෙකක් ගැන සාකච්ඡා කළා. අහේතුක කුසල විපාකවල සම්පටිච්ඡනේ සහ අකුසල විපාකවල සම්පටිච්ඡනිය පිළිබඳව. පිටින් මේ සම්පටිච්ඡනිය කියලා කියන්නේ මොකක්ද? සිහිපත් කරනවා සම්පටිච්ඡනිය කියන සිත පිළිබඳව පංච විඥාන ගහිතං රූපාදී ආරම්මණං සම්පටිච්ඡතිති සම්පටිච්ඡනං. පංච විඥාන ගහිතං රූපාදී ආරම්මණං. මේ ද්විපංච විඥානයන්ගෙන් යම්කිසි ආරම්මණයක් ගත්තට පස්සේ අපි හිතමුකෝ දැන් ද්විපංච විඥාන වලට තමයි එතකොට රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ, ගන්ධ රස ස්පර්ශ දැනෙන්නේ. ඉෂ්ඨාරම්මණයක් නම් අපි දන්නවා පහළ වෙන්නේ කුසල විපාක විඥානයක්ය.
අනිෂ්ඨාරම්මණයක් නම් පහළ වෙන්නේ අකුසල විපාක විඥානයක් කියලා. ඒ චක්කුසෝත ගාන ජීවහා කියන හතරම උපේක්ඛා සහගතය කාය විඥානීය පමණක් අනිෂ්ඨාරම්මන නැත්නම් අකුසල විපාකයක් විපාක භාවයට එනකොට දුක්ඛ සහගත වෙනවාය. කුසල විපාකයක් විපාක භාවයට එනකොට සුඛ සහගත වෙනවාය කියන කාරණාව අපි දැන් දන්නවා. මෙන්න මේ දෙපංච විඥාන වලින් එකයි කිව්වේ පංච විඥාන ගහිතං රූපාදී ආරම්මන. ගන්න යම්කිසි අරමුණක් සම්පටිච්ච තීති. සම්පටිච්ච තීති කියලා කියන්නේ පිළිගනීද? සම්පටිච්චනීය කරනවා කියන්නේ පිළිගන්නවා කියන එක. මෙන්න මේ සම්පටිච්චනීය කියන සිත සිද්ධ කරන්නේ පංච විඥානීය විසින් යම්කිසි රූපාරම්මණයක් දර්ශනය කරාද, ශබ්දාරම්මණයක් ශ්‍රවණය කළාද, ගන්ධාරම්මණයක් ආග්‍රහණය කළාද, නැත්නම් ආස්වාදනය කළාද, ස්පර්ශ කළාද, ඒ දර්ශන ශ්‍රවණ ආග්‍රහණී ආස්වාදනීය ස්පර්ශ කරන ලද අරමුණු පිළිගන්න ස්වභාවයට කියනවා සම්පටිච්චන හිත කියලා. තේරුණාද? සම්පටිච්චනීය කියලා කියන්නේ මොකක්ද? අරමුණ පිළිගන්න සිත. අනිෂ්ඨාරම්මණයක් පිළිගැනීම වශයෙන් අකුසල විපාක සම්පටිච්චන හිත පහළ වෙනවා. කුසල විපාක විඥානයන්ගේ ගත් අරමුණක් පිළිගැනීම වශයෙන් කුසල විපාක සම්පටිච්චන කියන සිත පහළ වීම කියන එක සිද්ධ වෙනවා. ඒ තමයි සම්පටිච්චන සිද්දකේ ස්වභාවය. ඒ සිත් වලට දැන් බලන්න පිටකදී කොච්චර ලස්සනට මේ සිත් ප්‍රභේදයන් ලැබිලා තියෙනවද කියලා. යම් තැනක අකුසල ආරම්මණයක් අකුසල විපාක සිතකින් ගත්තොත් ඒක පිළිගන්න අකුසල සිත්වලම සම්පටිච්චන කියලා සිතක් යෙදිලා තියෙනවා. යම් තැනක කුසල විපාකයකින් ඉෂ්ඨාරම්මණයක් ගත්තොත් ඒක පිළිගන්න අහේතුක කුසල විපාක සම්පටිච්චනයක් වෙන මේ සිත් වලට යෙදිලා තියෙනවා. මේකට කියනවා සම්පටිච්චන ද්වය කියලා. කියන්නේ සම්පටිච්චන දෙක. හරි. ඊළඟට සම්තීරණ. සම්තීරණ වල තමයි පින්වදින් මෙතන විශේෂම වැදගත්කම එන්නේ. ওই පින්ක තුල දකින්න නැති උපේක්ඛා සහගත සම්තීරණය කියලා අකුසල විපාකවලත් තියෙනවා, හේතුක කුසල විපාකවලත් තියෙනවා, විශේෂ සිතක් තියෙනවා. සෝමනස්ස සහගත සම්තීරණය කියලා කුසල විපාකවල. පින්වදින් මේ අහේතුක කුසල විපාකවලත් අකුසල විපාකවලත් සම්තීරණ කියන සිත්වල උපේක්ඛා සහගත සම්තීරණ කියන සිත් දෙක විශේෂයි. ඒ තමයි මේ සිත් දෙකටම පුළුවන් වගේ පින්වත්නි ප්‍රතිසන්දිය කියන එක ලබා දෙන්න. ඔය පිංගුතුල්ලා දන්නව ඇති. මම මේ පිළිබඳව විග්‍රහයකට එන්නම් ඊළඟට. අපි තේරුම් ගමු මෙන්න මෙහෙම. යම් කිසි කෙනෙක් දුගතියක උප්පත්තිය ලබනවා නම් අකුසල කර්මයක් නිසා එයා ඒකාන්තයෙන් උපත ලබන්නේ එකම හිතයි. එයාට එකම සිතයි පහළ වෙන්නේ. ඒ සිත තමයි අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ හිත. හැබැයි සුගති උප්පත්තියේදී මේක චුට්ටක් වෙනස් වෙනවා. මම ඒ ගැන කියලා දෙන්නම්. දැන් සුගති උප්පත්තියක් ලැබෙනකොට පින්වත්නි කෙනෙක්ට මෙන්න මේ අහේතුක කුසල විපාකයක් බවට පත් වෙලා තියෙන උපේක්ඛා සහගත සම්තීරණ හිතින් උප්පත්තියක් ලබන්නත් පුළුවන්. එහෙම ලබන උප්පත්තියකට කියනවා අහේතුක උප්පත්තියක් කියලා. කියන්නේ සුගති අහේතුක කියලායි කියන්නේ. හැබැයි කුසල ප්‍රතිසන්දියට පින්වත්නි මේ සිත විතරක් නෙමෙයි. තවත් සිත් උපකාරී වෙනවා. උදාහරණයක් විදිහට කාමාවචර සිත්වල තියෙන විපාක. සහේතුක කුසල විපාක සිත් කියන එය අටෙනුත් ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන්. කාමාවචර ලෝකේ. තේරෙනවද මං කියන එක? එතකොට අකුසල ප්‍රතිසන්දිය ලබා දෙන්න තියෙන එක හිතයි වුණාට මේ කාම ලෝකයේ තුලම කුසල ප්‍රතිසන්දිය ලබා දෙන්න සිත් 9ක උපනිශ්‍රයක් තියෙනවා. ඒ තමයි මහා විපාක සිත් 8යි. මෙන්න මේ කතා කරන උපේක්ඛා සහගත සම්තීරණ කියන හේතුක සිතයි. මේව ගැන අපි කතා කරමු හිමිහිට. අපි බලමු අනිත් එක සෝමනස්ස සහගත සම්පටිච්චනීය කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි මෙතනදී අපි තේරුම් ගත යුතුයි මේ සම්තීරණ කියන සිතේ අපිට විශේෂ ප්‍රභේදයක් පේන්න තියෙනවා උපේක්ඛා සහගත සහ සෝමනස්ස සහගත කියලා. ඇයි මේක මේ විදිහට වුනේ? දැන් පින්වත්නි අපි ගත්තොත් කුසල විපාකයක් විදිහට පහළ වෙන උපේක්ඛා සහගත චක්කු විඥානීයකින් අපි රූපයක් දකිනවා. මේ රූපය පින්වත්නි වේදනා දෙකක් වෙන්න පුළුවන්. එකක් මේක මධ්‍යස්ථාලම්බනයක් වෙන්න පුළුවන්. අනිත් එක මේක ඉෂ්ඨාරම්මණයක් වෙන්න පුළුවන්. යම් කෙනෙක්ට මධ්‍යස්ථාරම්මණයක් නම් මේ වෙලාවේ ගැටුනේ එයාට පහළ වෙන්නේ පින්වත්නි උපේක්ඛා සහගත සම්තීරණ කියන හිත. හැබැයි යම් කෙනෙක්ට පින්වත්නි තමන් කැමතිම ඉෂ්ඨාරම්මණයක් තමන්ගේ චක්කු විඥාණයට ආපాతගත වීම තුළ එයාට උපදින්නේ උපේක්ඛා සහගත සම්තීරණයක් නෙමෙයි. එයාට උපදින්නේ සෝමනස්ස සහගත සම්තීරණයක්. තේරුණාද? එතකොට ඇයි අකුසල විපාකවල එහෙම සම්තීරණ දෙකක් පෙන්වුවේ නැත්තේ දෝමනස්ස කියලා හරි? ඇයි දන්නවද? කුසල ආරම්මණීය පින්වත්නි ඉෂ්ඨ මධ්‍යම කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන් වුණාට අනිෂ්ඨාලම්බණී අනිෂ්ඨ මධ්‍යස්ථ කියලා දෙකකට බෙදන්න බෑ. අනිෂ්ඨාලම්බණයක් විතරමයි. ඒකත් මධ්‍යස්ථ විදියෙන් ග්‍රහණය වෙන්නේ මොකද අර අරමුණ හැප්පීමේ තියෙන දුර්වලභාවය නිසා. අපි සිහිපත් කළානේ වස්තු දුර්වල සහ කෘත්‍ය දුර්වලභාවය කියලා. අන්න ඒ නිසා මෙතනදී පැහැදිලිවම අනිෂ්ඨ මධ්‍යස්ථාලම්බණීය පමණයි දක්වලා තියෙන්නේ.
කුසලයේදී විතරක් මේක මධ්‍යස්ථ ආලම්බණින් එහාට ගිහිල්ලා ඉෂ්ඨාරම්මණිය කියන එක දක්වන්න තමයි විශේෂයෙන්ම සෝමනස්ස සහගත සම්තීරණ කියන එකක් දක්වලා තියෙන්නේ. ඔය තමයි මගේ පින්වත්නි සාමාන්‍යයෙන් මේ සිත්වල කියන්නේ අකුසල විපාක 7හි සහ අහේතුක කුසල විපාක 8හි සාමාන්‍ය විවරණය. මේ තාම සාමාන්‍ය විවරණයක් කරන්නේ. තව මේකේ තුනක් ඉතුරු වෙලා තියෙනවා පංචද්වාරා වජ්ජනීය ඊළඟට මනෝද්වාරා වජ්ජනීය සහ හසිතුප්පාද කියන හිත් තුන. ඒ තුන පිළිබඳව අපි වෙනම කතා කරමු. මොකද ඒ තුන පිළිබඳව අපිට කතා කරන්න ටිකක් වැඩිපුර ඉතුරු වෙලා තියෙනවා. අපි මේ කතා කරපු මාතෘකාවෙම ටිකක් ගැඹුරට යන්. මොකද මේ පිළිබඳව හරියටම දැනගන්න ඕනි. දැනගත්තොත් තමයි අභිධර්මයේ කොයි ආකාරයෙන්ද අපේ ජීවිතයට එකතු වෙන්නේ කියන එක මේ එකදු දේශනාවකින් හරි දැනගන්න ඔය පිංගුතුලට පුළුවන්කම ලැබෙන්නේ. පිංගුත්නියෝ පිංගුතුලා නිකන් හිතන්න දැන් ඔන්න කෙනෙක් උප්පත්තිය ලබනවා. මේ උත්පත්ති ලබන ක්‍රම විශේෂයෙන්ම තුනක් දකින්න පුළුවන්. අහේතුක ප්‍රතිසන්දි, ද්විහේතුක ප්‍රතිසන්දි, ත්‍රිහේතුක ප්‍රතිසන්දි කියලා. මොනවද? අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක. සාමාන්‍යයෙන් ඕනෑම මේ ලෝකයේ ඉන්න සත්වයක් ගත්තාම ඕන සත්වයක් මෙන්න මේ කොටස් තුනෙන් එකකට අයිති. එක්ක යා ත්‍රිහේතුක ප්‍රතිසන්දිකයෙක්, එක්ක යා ද්විහේතුක ප්‍රතිසන්දිකයෙක්, එක්ක යා අහේතුක ප්‍රතිසන්දිකයෙක්. මේකෙන් එක අපි විස්තර විග්‍රහ කරගෙන යමු. මුලින්ම අපි ගන්නවා අහේතුක ප්‍රතිසන්දි කියන ප්‍රතිසන්දිය. පිටන්නේ අහේතුක ප්‍රතිසන්දි දෙකයි. දුගති අහේතුක ප්‍රතිසන්දිය, සුගති අහේතුක ප්‍රතිසන්දිය කියලා. දුගති අහේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ දැන් පිටුතුන හොඳට තේරුම් ගන්න යම් කෙනෙක් නිරය, අසුර ලෝකය, තිරිසන් ලෝකය, പ്രേතී උප්පත්තිය ලැබුවොත් එයා අහේතුක සිතකින් තමයි නැත්නම් අකුසල විපාකයකින් තමයි උප්පත්තිය ලබන්නේ. අපි දන්නවා මොකද්ද දැන් සිත කියලා. උපේක්ඛා සහගත සම්තීරණකින් හිතින් උප්පත්තිය ලබන්නේ. ඒක සුගතිය නෙමෙයි දුගතිය නිසා යාට අපි කියනවා දුගති අහේතුක උප්පත්තියක් කියලා. ඒතර මේ දුගති අහේතුක උප්පත්තිය පිංගන්නේ අකුසල විපාකයක්. හැබැයි ඔය පිංගුතුල දැකලා ඇති දැන් ලස්සන සත්තු ඉන්නවනේ. සමහර සත්තු ඉන්නවා පිංගන්නේ දැක්කහම ඒගොල්ලෝ හරි ලස්සනයි. සමහර බල්ලෝ ඉන්නවා. සමහර මොනරෝ ඉන්නවා. ඒ වගේ සමහර පූසෝ ඉන්නවා. එතකොට මේ අකුසල විපාකයෙන් උප්පත්තිය ලැබුවත් ඇයි මෙච්චර ලස්සන උනේ? ඒ තමයි කුසල කර්ම උපනිශ්‍රය වෙලා. ඒ කියන්නේ පිංගන්නේ මේ අකුසල විපාකයේ සිද්ධ කරන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන එක විතරයි මේ අවස්ථාවේ. එයාගේ පාට උස මේවා ඔක්කොම තීරණය කරන්නේ වෙනත් කුසල කර්මයකින් ඇතිවෙච්ච චේතනා කියන පුඤ්ඤාභි සංකාරයන්ගෙන් ඇතිවෙච්ච ශක්තියක් මේ උප්පත්තිය වර්ණවත් කරන්න පුළුවන්. හරියට අපේ බෝසතාණන් වහන්සේ එක මට මතක විදිහට මයුර ජාතකයේ මොණරෙක් වෙලා උප්පත්තිය ලබනවා. සිහිපත් කරලා තියෙන ওই ජාතක අට කතාව පෙරාත්ම භාවයන් වල සිල් රැකපු නිසා තමයි වර්ණවත්. ඒ තරම් సౌందර්යයක් සහිත මොණරෙක් වෙලා උප්පත්තිය ලැබුවේ කියලා. දැන් මොණර උප්පත්තිය කියන්නේ දුගති අහේතුක උප්පත්තියක් වුණත් ලස්සන වෙන්න බලපාලා තියෙනවා කුසල කර්මයක්. උප්පත්තිය ලබා දෙන්න විතරයි අර උපේක්ඛා සහගත සම්තීරණය කියන අකුසල විපාක ප්‍රතිසන්දි සිත ඉදිරිපත් වෙලා උප්පත්තිය ලැබලා දීලා තියෙන්නේ. ඒ තමයි දුගති අහේතුක උප්පත්තිය පිළිබඳව කතාව. ඊළඟට අපි යමු සුගති අහේතුක උප්පත්තිය කියන එක. සුගති අහේතුක උප්පත්ති තමයි ඔය පිංගුතුල්ල දැකලා ඇති ජාත්‍ය අන්ධ. ජාත්‍ය අන්ධ කියලා කියන්නේ පිංගුනි උපදිනකොටම අන්ධ භාවයට පත් වෙච්ච අය. ඊළඟට ජාත්‍ය බිහිරි. අපි කියනවා මේ උපතින්ම බිහිරි. උපතින්ම ගොළුයි. තව තියෙනවනේ උපතින්ම පණ්ඩකයි. නපුංසක භාවයට පත් වෙලා. ඊළඟට ගොතාදී භාවයට පත් වෙලා උප්පත්තිය ලබනවා නම් උප්පත්තියෙන්ම අන්න ඒගොල්ලන්ට කියනවා ජාත්‍ය අන්ධයෝ කියලා. අන්නේ ජාත්‍ය අන්ධ උත්පත්තිය ලබන්නේ බොහෝ විට සුගති අහේතුක විපාකයකින්. පින්ගන්දී දැන් මේ සුගති අහේතුක විපාකය කියන එක මට කියන්න කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද? දැන් සමහරු කියනවා නේද උප්පත්තියම අන්ධ කෙනෙක් දැක්කහම අප්පෝ පෙර අකුසලයකින් ඉපදිලා තියෙන්නේ කියලා. අන්න බලන්නකො අභිධර්මයේ නොදන්නා කමේ විපාකයේ කර්මඵලයේ ඔක්කොම පටලව ගන්නවනේ නේ. අන්න ඒක නිකුයි අභිධර්මයේ නොදන්නා ධර්මදේශනා කළත් ධර්මකාරණාව කර්ම විපාකයේ පටලවනවා. ආලෝලිත්වා ධම්මං කතේති. මේවා පටලවල අලවල කවලම් කරලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. යමි නිකන් කියපුවා නෙමෙයි. මතක තියාගන්න උප්පත්තියෙන් බිහිරෙක් වුණත් උත්පත්තියෙන් අන්ධයෙක් වුණත් උත්පත්තියෙන් නපුංසක භාවයටපත් වුණත් එයා පින්වත්නි මනුෂ්‍ය ලෝකේ නම් උප්පත්තිය ලැබුවේ එයා උප්පත්තිය ලැබලා තියෙන අකුසල විපාකයකින් නෙමෙයි. එයා උප්පත්තිය ලැබලා තියෙන කුසල විපාකයකින්. වෙනස තමයි ඒ කුසල ප්‍රතිසන්දිය ලබා දීපු සිත දුර්වල සිතක්. අන්න ඒකයි වෙනස. ඒක දුර්වලයි. ඒක දුර්වල භාවයටපත් වෙන්නේ කොහොමද කියන කාරණාව හිමින් සැරේ කියලා දෙන්න. යම් කෙනෙක් අර කතාව කිව්වොත් අනේ අකුසලයකින් උප්පත්තිය ලැබලා කියලා ඒක ධර්ම විරෝධී. මොකද මතක තියාගන්න කිසි විටකත් පින්වත්නි කුසල කර්මයක් අමිහිරි විපාකයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා සමහරක්කට ප්‍රතිසන්දිය විතරයි ඔය හේතුක උප්පත්තියෙන් ලැබලා දීලා තියෙන්නේ. ඇස් පේන්නේ නැති කිරීම, කන් ඇහෙන්නේ නැති කිරීම, කතා කරන්න බැරි වීම ඒවා ලැබලා දීලා තියෙන්නේ වෙනත් කර්මයක්. මොකද
කොයිම වෙලාවකවත් කුසල කර්මයක් අමිහිරි විපාකයක් ලබා දෙන්නෙම නැහැ. කෙනෙක් කුසලයක් කරලා S2 නැති වෙන්නේ නැහැ. තේරෙනවද මම මේ කියන එක? දැන් ඔය පිංගුතුලට මතක ඇති එක කතාවක් තියෙනවා. අර මල් පූජා කරන්න ගිහලා උපාසක උපාසිකාවන් පෙරසක් මොකද කරන්නේ? මල් පූජා කරලා ඔක්කොලම හැමෝම ගිහිල්ලා උප්පත්තිය ලබනවා මේ මනුෂ්‍ය ලෝකේ. උප්පත්තිය ලබන කෙනා අංග විකලයි මන්දබුද්ධිකයි අතපය ඇද වෙලා තමයි උප්පත්තිය ලබන්නේ. දැන් මල් පූජා කරපු එකේ කුසලයෙන් මේගොල්ලන්ට ලැබුණේ. හැබැයි අංග විකල වෙලා මන්දබුද්ධික වෙලා ඉපදුනේ. එතකොට මල් පූජා කරපු එකේ කුසලයෙන් නෑ. ඒ මල් පූජා කිරීම කියන එකත් එක්ක මේගොල්ලෝ සිදු කරගත්ත අර මල් ගසද්දී කූඹියන් මැරීම මම ওই පුංගුතුලට මේ කතාව කලින් කියලා දීලා තියෙනවා. මල් ටික ගසනකොට දැන් මල් වල කූඹි වැහුවා. වහනකොට මොකද කරේ? තරහසිතින් ඕක ගැසුවා. එන්නේ අකුසල කර්මීය ප්‍රත්‍ය වුණා අර උප්පත්තියට. එතකොට ජාත්‍යන්තභාවයටපත් උනත් ඒ උප්පත්තිය මනුස්ස ජීවිතයේ ලැබුවේ පින්වත්නි කරගත්තු කුසල කර්මයකින්. හැබැයි ඒක බරපතල කුසල විපාකයක් බවට පත් උනේ නැහැ. දුර්වල කුසල විපාකයක් බවට පත් වුණා. ඒ නිසා සුගතියක උප්පත්තියක් ලැබුවත් ද්වේතුක ත්‍රිහේතුකවත් නෙමෙයි අහේතුක උප්පත්තියක් තමයි ලැබුවේ. ඒ නිසා මතක තියාගන්න කුසලයක් නිසා කවදාවත් උපදින්නේ නැහැ අමිහිරි විපාක සහිතව. ඇස් පේන්නේ නැති වෙන්නේ, කන් ඇහෙන්නේ නැති වෙන්නේ සමහරක් විට ප්‍රතිසන්දි හිතේ දුර්වලතාවය නිසා ඒක වෙන්නත් පුළුවන්. ඒක නෑ කියනවා නෙමෙයි. හැබැයි බොහෝ විට වෙනත් කර්ම රාශියක් බලපාලා අකුසල කර්ම රාශියක් බලපාලා තමයි ඒ ඉන්ද්‍රිය දුර්වලතාවය, දුබලතාවය සත්වයාට ඇති කරවන්නේ. ඒ බව හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි දන්නවා අහේතුක ප්‍රතිසන්දි දෙන්න ගැනනේ. දුගති අහේතුකය සහ සුගති අහේතුකය ගැන. දුගති අහේතුක කියලා කියන්නේ තිරසන් නිරිය ප්‍රේත අසුර ලෝකවල වල ඉන්න අය. සුගති අහේතුකය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේම උප්පත්තියෙම අන්දගොළු බිහිරි ගොත උමතු පණ්ඩක නපුංසක උපතෝභ්‍යංජනක ආදී තත්වයන්ට පත්වෙච්ච ඇත්තෝ. මේ වගේම ද්විහේතුක සහ ත්‍රිහේතුක කියලා ප්‍රතිසන්දි දෙකකුත් තියෙනවා. දැන් අහේතුක ප්‍රතිසන්දි දෙන්න වගේම ද්විහේතුක කියලා එකකුත් තියෙනවා, ත්‍රිහේතුක කියලා එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ලෝකයේ ගත්තොත් පින්වත්නි දැන් අපි දන්නවා එතකොට තිරසන් නිරිය ප්‍රේත ආදී තැන්වල උප්පත්තිය ලබන්නේ කොයි සත්වයෝද? එතන ත්‍රිහේතුකයි උපදින්නෙත් නෑ, ද්විහේතුකයි උපදින්නෙත් නෑ. පැහැදිලි සතර අපායේ කෙනෙක් ඉපදුනොත් ඒ උපදින්නේ පින්වත්නි දුගති අහේතුක උප්පත්තියක්මයි. ඒක පැහැදිලි. හැබැයි මනුෂ්‍ය ලෝකේ ගත්තාම මනුෂ්‍ය ලෝකේ සුගති අහේතුක පුද්ගලියෙක් ඉන්නවා, ද්විහේතුක පුද්ගලියෙක් ඉන්නවා, ත්‍රිහේතුක පුද්ගලියෙක් ඉන්නවා. තේරුණාද? දුගති ලෝකයේ ද්විහේතුක ත්‍රිහේතුකයි නෑ. මනුෂ්‍ය ලෝකයේ මේ තුන් කොට්ටාසෙම ඉන්නවා. සුගති අහේතුකයක් ඉන්නවා, ද්විහේතුකයක් ඉන්නවා, ත්‍රිහේතුකයක් ඉන්නවා. කොහොමද මේවා වෙන්නේ කියන එක කියලා දෙන්න. දිව්‍ය ලෝකේ ගන්න. දිව්‍ය ලෝක සය ගත්තොත් එහෙම දිව්‍ය ලෝකෙ පින්වත්නි සුගති අහේතුක කියන උප්පත්තිය නේ. ඒ කියන්නේ ජාත්‍යන්දිය, ජාත්‍ය බිහිරෝ ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මේ මනුෂ්‍ය ලෝකේ විතරයි. දිව්‍ය ලෝකේ ඉන්නේ කොට්ටාස දෙකයි, ද්විහේතුක සහ ත්‍රිහේතුක. කෙනෙක් ද්විහේතුක වෙලා දිව්‍ය තලයේ උප්පත්තිය ලබන්නත් පුළුවන්. ඒක වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ ගත්තොත් බ්‍රහ්ම ලෝකයේ ද්විහේතුක ප්‍රතිසන්දිත් නැහැ. බ්‍රහ්ම ලෝකයේ තියෙන්නේ හුදු ත්‍රිහේතුක ප්‍රතිසන්දි විතරමයි. පැහැදිලිද? දුගති ලෝකවල දුගති අහේතුක ප්‍රතිසන්දි. මනුෂ්‍ය ලෝකේ සුගති අහේතුක ඉන්නත් පුළුවන්, ද්විහේතුක ඉන්නත් පුළුවන්, ත්‍රිහේතුක කියන කොට්ටාස තුنين එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඒතකොට ඔය පින්වතුල්ලා එක්ක ත්‍රිහේතුකයෙක්, එක්ක ද්විහේතුකයෙක්, එක්ක සුගති අහේතුකයෙක්. හරිද? දැන් සුගති අහේතුකයව නම් හඳුනා ගන්න ලේසි. හැබැයි ඒකෙත් මෙහෙම එකක් තියෙනවා පින්වත්නි. දැන් උප්පත්තිය ලැබනකොට මම ඔය පින්වතුලට පුංචි කාරණාවක් මෙතනදී කියලා දෙන්නම්. උප්පත්තිය ලැබනකොට ඔය පින්වතුල අහලා ඇති ලස්සන ගාතාවක්. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්තතේ ගනෝ ගණා පසාකා ජායන්ති කේසා ලෝමා නකා පිච කියලා. මේ තියෙන සත්වයක් මෞකසකට ආවට පස්සේ කලල රූපයේ ඉඳන් එයාගේ වර්ධනය සිද්ධ වෙන ආකාරය පඨමං කලලං හෝති. පළවෙනියට මොකද්ද වෙන්නේ? කලලය ඇති වෙන්නේ. මේ කලලය කියන එක පින්වත්නි සිද්ධ වෙන්නේ මවත් පියත්ගේ ඒ සන්නිපාතය කියන එක සිද්ධ වීමත් එක්ක එතනට ගන්ධබ්බෙක් එළඹ සිටියාද? ඒ කියන්නේ උප්පත්තිය ලබන්න සුදුසු පුද්ගලයෙක් ඒ සංසේචනීය වෙච්ච තැනට එළඹුණාද? ඔන්න ඔය තුනේම එකතුවට කියනවා කලල රූපය කියලා. කලල රූපය දෙවණියටපත් වෙන්නේ පින්වත්නි කලලා හෝති අබ්බුදං. අබ්බුද කියලා කියන්නේ පෙන පිටක් වගේ ස්වභාවයට. තේරුණාද? අනතුරුව අබ්බුදෙන් පේශියත්, පේශියෙන් ගණයත්, ගණයෙන් අතුපසත්, අතුපසෙන් අනතුරුව කෙස්ලොම් නියදත් ආදී දේවල් හටගන්නවයි කියන එක සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි මෙන්න මේ ටිකෙන් දැන් චක්කු ප්‍රසාදය කියන එක දැන් ඔය පින්තුලට මේ වගේ ඉතින් කියන්න ගියොත් කෙලවරක් නැතුව කියන්න වෙනවා. හරිද? පින්වත්නි දැන් ඔය පින්තුල අහලා තියෙනවනේ සත්ව යෝනි තියෙනවයි කියලා 4ක්. මොනවද මේ සත්ව යෝනි 4? ඔය පින්තුල දන්නව නේද?
අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියලා සත්වයෝනි 4ක් තියෙන බව. පිටින් මේ අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන සත්වයෝනි 4න් අණ්ඩජ කියලා කියන්නේ අර බිත්තරවල වගේ බිජුවටවල වගේ උප්පත්තිය ලබන සත්ව කොට්ටාස. අපි ගත්තොත් සර්පයෝ, ඊළඟට කුරුල්ලෝ, ඊට පස්සේ ගත්තොත් මාළු. මේගොල්ලෝ උපදින්නේ මොන වගේ ඇතුලේද? මේගොල්ලෝ බිත්තරයක් ඇතුලේ හැදෙන වැඩෙන සත්තු. ඒ නිසා ඒගොල්ලන්ට කියනවා අණ්ඩජ යෝනි උපදින සත්ව කොට්ටාස කියලා. ඊළඟට ජලාබුජ කියලා සත්ව කොට්ටාසයක් ඉන්නවා. මේ ජලාබුජ යෝනිය කියන්නේ ජල සංඛ්‍යාත කලල රූපයේ. ඒකට කියනවා වැදෑමස කියලාත්. වැදෑමස කියන තැන තමයි දැන් මිනිස්සු උපදින්නෙත් වැදෑමසේ. එතකොට මිනිස්සයා කියන කෙනා කොයි ආකාරයේද? එක්තරා විදියකට ජලාබුජ වෙන්නත් පුළුවන්. හැබැයි ඕපපාතික සංසේදජ වෙන අවස්ථාවක් නැතුව නෙමෙයි. මම ඒවා ගැන කියලා දෙන්නම් කිව යුතු තැන්වලදී. එතකොට වැදෑමසේ සාමාන්‍යයෙන් උපදිනව මිනිස්සයන්, ඊළඟට ඇත්තු, අශ්වයෝ, හරක් මේ හැමෝම උපදින්නේ. ඔය හරක් උපදින්නේ වැදෑමසේ තමයි. ඊළඟට සංසේදජ. සංසේදජ කියලා කියන්නේ සංසේද කියන දිය සීරාව ඇති තෙත්තු ස්ථානය. එක්තරා විදිහට සංසේදජ කියන එකට අපවිත්‍ර වූ කියන අර්ථයක් දෙනවා. කෙසේ වෙතත් මල කුණු වල, පල් වතුර වල, කොළ මල් වල උප්පත්තිය ලබන දැන් මදුරුව, මැස්සෝ ඒ වගේ සත්තුන්ට පින්වත්නි කියන්නේ සංසේදජ සත්වයෝ කියලා. ඕපපාතික කියලා කියන්නේ මෞකස පෙළසිඳ ගැනීම නැතුව ඉබේ පහළ වෙන සත්ව කොට්ටාස. හරියට දේව, බ්‍රහ්මයි වගේ. මෙන්න මේ කියන සත්ව කොට්ටාස 4න් දැන් අපි ගත්තොත් එහෙම ඕපපාතිකව විතරක් පහළ වෙන සත්වයෝ ගත්තොත් ඕපපාතිකව විතරක් පහළ වෙනවා නිරය සත්වයෝ. නිරය සත්වයෝ සියලු දෙනාම පහළ වෙන්නේ පින්වත්නි ඕපපාතිකව. ඊළඟට නිජ්ජාම ප්‍රේතයෝ. ඒගොල්ලන්ට කියනවා අසුරයෝ කියලාත්. අසුරයෝ පහළ වෙන්නේ ඕපපාතික නැත්තම් මේ ඉබේ පහළ වෙන සත්ව කොට්ටාසයක් විදිහට. ඉබේ කියලා කියන්නේ මේ හේතුවක් නැතුව පහළ වෙනව නෙමෙයි, මෞකස පිළිසිඳ ගැනීමක් නැතුව නිකම්ම ගිහිල්ලා පහළ වෙනවා. ඊළඟට දේව කියන දේව කොට්ටාසය පහළ වෙන්නේ ඕපපාතිකව, බ්‍රහ්මයෝ පහළ වෙන්නේ ඕපපාතිකව කියලා සිහිපත් කරලා තියෙනවා. ඊළඟට ඕපපාතිකව විතරක් එහෙම පහළ වුණාට මේ 4 ක්‍රමයෙන්ම පහළ වෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන 4 ක්‍රමයෙන්ම පහළ වෙන්න පුළුවන් තිරස්චීනයෝ. ඊළඟට අනිත් ප්‍රේතයෝ, නිජ්ජාම ප්‍රේතයෝ හැර නැත්නම් අසුරයෝ හැර අනිත් ප්‍රේතයෝ. ඊළඟට අසුර කියන දේව කොට්ටාසය එක්තරා විදිහකට, මනුෂ්‍යයෝ, ඊළඟට භූමස්තක දෙවියෝ. භූමස්තක දෙවියොත් මෙහෙම පහළ වීමේ අවකාශයක් තියෙනවා. ඉතින් ඒ වගේනේ කියලා දෙන්න වෙන්නේ රූප වර්ණනාව සිද්ධ කරනකොට. මට කියන්න ඕනි උනේ දැන් ඔය පින්වතුන්ලා නිකන් හිතන්න ඕපපාතිකව පහළ වෙන සත්වයෙක්ගේ නම් ප්‍රතිසන්දියත් එක්කම චක්කු ප්‍රසාදාදී දේවල් සියලු දේවල් හට ගන්නවා. කියන්නේ අංග පරිපූර්ණව තමයි ඇති වෙන්නේ. සංසේදජ කියන සත්වයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ භාවයට එනවා. හැබැයි වැඩෙන්නේ පස්සේ කාලයකදී. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඕපපාතිකව පහළ වෙන දෙවියෙක් ගත්තොත් මේ දෙවියා පරිපූර්ණ අංග සහිතව පහළ වෙන චක්කු ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද සහිතව. එතකොට සම්පූර්ණ ආයතන පරිපූර්ණයි. ඒ කියන්නේ කිසිම එකක් අඩු වෙන්නෙත් නැහැ. ඕපපාතිකයට සම්පූර්ණ පරිපූර්ණ ඉන්ද්‍රියන් ලැබෙනවා. සංසේදජ උපදින අයටත් මේ පරිපූර්ණ ඉන්ද්‍රියන් ලැබුණට ඒව වැඩෙන්නේ. කියන්නේ මේ අංග ප්‍රත්‍යංග වැඩෙන්නේ ක්‍රමයෙන්. කාලයත් එක්ක කාලානුරූපීව තමයි වැඩෙන්නේ. අපිට මේ මාතෘකාව එච්චර වැදගත් වෙන මාතෘකාවක් නෙමෙයි. මට මේ කියන්න ඕනේ වුණ එකට මම එන්නම්. දැන් අපි හිතමුකෝ කෙනෙක් මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා කියලා. කියන්නේ අණ්ඩජ, ජලාබුජාදී විදිහට උප්පත්තිය ලබන කෙනෙක්ට සාමාන්‍යයෙන් චක්කු ප්‍රසාද රූපය කියන එක පහළ වෙන්නේ සත්තම සත්තාහකයේදී. ඒ කියන්නේ අටුවාවට අනුව නම් සත්තම සත්තාහකයේදී කියලා ඉසිපත් කරලා තියෙන්නේ මාස කාමාරකට විතර පස්සේ. මට මේ කියන්න ඕනේ උනේ ප්‍රතිසන්දියත් එක්කම චක්කු ප්‍රසාදය කියන එක එහෙනම් පහළ වෙනවද? පහළ වෙන්නේ නැත. ප්‍රතිසන්දියත් එක්ක මිනිස්සෙක්ගේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් විදියට උපදිනකොට පහළ වෙන්නේ කාය දශක කලාපයයි, වත්තු දශක කලාපයයි, භාව දශක කලාපයයි කියන තුන විතරයි. මේ තුනටම තමයි කලල රූපය කියලාත් කියන්නේ. කාය දශක, වත්තු දශක, භාව දශක. ඇතැම් සත්වයන්ට භාව දශකය කියන එක නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉත්ති භාව, පුරුෂ භාව කියන භාව දශකය නැති වෙන සත්වයොත් නැතුව නෙමෙයි. එවැනි ඇත්තන්ට කියනවා නපුංසකයන් කියලා. කාය දශකයේ, වත්තු දශකයේ කියන එක අනිවාර්යයි. භාව දශකයේ කියන එක ඇතැම් සත්වයන්ට නැතිවීමේ අවස්ථාවකුත් තියෙනවා. හැබැයි බොහෝ විට කියන්නේ නපුංසක නොවන අනිත් බොහෝ අයට මෙන්න මේ භාව රූපයන් කියන එක පහළ වීම කියන එක සිද්ධ වෙනවාමයි. හැබැයි මේ චක්කු ප්‍රසාදය කියන එක පහළ වෙන්නේ මට මේ කියන්න ඕනේ ප්‍රතිසන්දියත් එක්කම නෙමෙයි. ප්‍රතිසන්දිය සිද්ධ වෙලා මාසකමාරකට විතර පස්සේ තමයි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී දේවල් ඇති වෙන්නේ. තේරුණාද? මේවා ඉතින් පින්වන්දි විස්තර විග්‍රහයක් මම ආපහු සැරයක් මේ දේශනාවේ අගම කරන්නම්. මේ රූප පහළ වෙන විදිහ උපපාතික සත්වයන් පිළිබඳව නිකන් මම මේ කියන කාරණා විතරක් දැනට තේරුම් ගන්න. ඊළඟට දැන් අපි කියාගෙන ආවේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය බ්‍රහ්ම ලෝකයේ පහළ වෙන උත්පත්තීන් පිළිබඳව. මනුෂ්‍ය ලෝකයේ සුගතිය හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුකයි උපදිනවා. දිව්‍ය ලෝකයේ ද්වි හේතුක, ත්‍රි හේතුකයි, බ්‍රහ්ම ලෝකයේ ත්‍රි හේතුකයි පමණයි. මේ හැම දෙයක්ම පින්වන්දි කර්මය අනුවයි සිද්ධ වෙන්නේ. කියන්නේ කෙනෙක් සුගතිය හේතුක වෙන්නේ, ද්වි හේතුක වෙන්නේ, ත්‍රි හේතුක වෙන්නේ කර්මයන් වලට අනුරූපීව. කොහොමද වෙන්නේ කියන එක එක උපමාවකින් සිහිපත් කරන්න. මේ උප්පත්තිය සකස් වෙන්නේ කොහොමද කියන එක
දැන් අපි ගමු කාමාවචර කුසල්සිත 8ක් තියෙනවනේ. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික හිත. ඊළඟට ඒ විදිහටම සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික කියලා කුසල්සිත 4ක් තියෙනවා. මෙන්න මේ කාමාවචර කුසල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඕමක කුසල් සහ උත්කෘෂ්ඨ කුසල් කියලා. හොඳට මේක අහගන්න. ඕමක කුසල් සහ උත්කෘෂ්ඨ කුසල්. අපි හිතමු මෙන්න මෙහෙම. මෙතන ඉන්නවා 4 දෙනෙක්. හරිද? පින්කමක් කරන්න යන 4 දෙනෙක් ඉන්නවා. කෙනෙක් මෙන්න මේ කාමාවචර කුසලයක් මුල් කරගෙන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හිතකින් කුසල කර්මයක් කරනවා. ඒක කරන්න කලිනුත්, ඒ කියන්නේ పూర్ව මුංචන අපර කියන අවස්ථා 3. දානයක් දෙනවා කියලා හිතමුකෝ. දානිය දෙන්න කලිනුත් සතුටටපත් වෙලා, දානිය දෙනකොටත් සතුටටපත් වෙලා, දුන්නට පස්සෙත් සතුටටපත් වෙනවා. දැන් මේ අවස්ථා 3ම කුසලයේ බලයෙන් මේ සිත පෝෂණය වෙච්ච නිසා උපනිශ්‍රේ භාවයෙන් මේ හිතට කියනවා පින්වත්නි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. ත්‍රි හේතුකුණේයි සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික වීම තුල. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත කියන්නේ අමෝහය කියන එක යෙදුණනි. අලෝභ, අදේශ, අමෝහ කියන හේතු තුනට තමයි ත්‍රි හේතුක කියලා කියන්නේ. දැන් මේ කුසල හිතේ අලෝභයත් යෙදිලා, අද්වේෂයත් යෙදිලා, අමෝහය නැත්නම් ප්‍රඥාව කියන චෛතසිකයත් යෙදිලා. මෙන්න මේ හේතු තුනම යෙදිච්ච නිසා මේකට කියනවා ත්‍රි හේතුක කුසලයක්. හේතු තුනෙන්ම සමන්වාගතයි. අර අවස්ථා තුنين පරිපූර්ණ වෙච්ච නිසා, ඒ කියන්නේ පූර්ව මුංචන අපර කියන අවස්ථා තුنين පරිපූර්ණ වෙච්ච නිසා ඒකට තව නමක් දෙනවා උත්කෘෂ්ඨ කුසලය කියලා. එතකොට ත්‍රි හේතුකයි විතරක් නෙමෙයි උත්කෘෂ්ඨයි. එතකොට ත්‍රි හේතුක ඕමක කුසලයකුත් තියෙනවා. අපි හිතමුකෝ ඔන්න ඔය විදිහටම අලෝභය, අද්වේෂය, අමෝහය කියන නැත්නම් ප්‍රඥාව කියන චෛතසිකයත් යෙදිලා කර්මඵල අදහාගෙන කෙනෙක් මේ පින්කම කරනවා. කර්මඵල අදහාගෙන කරනවා. හරි. ඒ කර්මඵල අදහාගෙන කළත් දානිය දෙන්න කලිනුත් සතුටුයි, දානිය දෙනකොටත් සතුටුයි, දුන්නට පස්සේ ටිකක් ලෝභකමක් හරි මොකක් හරි ඇවිල්ලා නැත්තම් දුන්න කෙනාගෙන අපහැදීමක් ඇති වෙලා තමන් කරගත්ත කුසලයේ බාල කරගන්නවා. දැන් මේක ත්‍රි හේතුක උත්කෘෂ්ඨනේ. ඇයි? අර අවස්ථා තුنين එකක් බාල කරගත්තු නිසා මේක ත්‍රි හේතුක ඕමක කුසලයක් බවට පත් වෙනවා. මේවා ලියා ගන්න. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය කියලා එකක් තියෙනවායි. ත්‍රි හේතුක ඕමක කුසලය කියලා එකක් තියෙනවායි. මේ ආකාරයෙන්ම දැන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත නම් ඒක ත්‍රි හේතුකයි. කෙනෙක්ට කුසලයක් කරන්න පුළුවන් සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්තව. ඒ කියන්නේ කර්මඵල අදහන්නේ නැහැ. ධර්මයේ වැඩි දන්නේ නැහැ. එයාගේ ඥාන සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. එයාගේ ඥාන විප්‍රයුක්ත. ඒ කියන්නේ ප්‍රඥාව නැත්තම් අමෝහය කියන හේතුව ඒ සිතේ යෙදෙන්නේ නැහැ. එතකොට ඒක ත්‍රි හේතුකයිද ද්වි හේතුකයිද? අලෝභය යෙදුනා, අද්වේෂය යෙදුනා. හැබැයි අමෝහය නැත්තම් ප්‍රඥාව යෙදුනේ නැහැ. ඒ නිසා ඒක ත්‍රි හේතුක නෑ, ඒක ද්වි හේතුකයි. මේ ද්වි හේතුක කුසලයන්ගෙත් උත්කෘෂ්ඨ සහ ඕමක කියලා කොටස් දෙකක් තියෙනවා. එහෙම පින්කමක් කරගත්තත් අවස්ථා තුනේම සතුටු වුණොත් ඒක උත්කෘෂ්ඨ කුසලයක්. අවස්ථා තුنين එකක් හරි බාල භවයටපත් වුණොත් ඒක ඕමක කුසලයක් බවට පත් වෙනවා. දැන් කුසල් කීයද? 4ක් කිව්වා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය, ත්‍රි හේතුක ඕමක කුසලය, ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය, ද්වි හේතුක ඕමක කුසලය. දැන් ওই පිංගුතුල බලාගන්න කෙනෙක් ත්‍රි හේතුක ද්වි හේතුක වෙන්නේ කොහොමද කියලා. යම් කෙනෙක් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් උප්පත්තිය ලැබුවොත් එයා ත්‍රි හේතුකෙයි. එයා පැහැදිලිවම හොඳම ත්‍රි හේතුක උප්පත්තියක්. හරිද? ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින්. කෙනෙක් ත්‍රි හේතුක ඕමක කුසලයකින් උප්පත්තිය ලැබුවොත් ඒක ත්‍රි හේතුක ඕමක කුසලයක්, උත්කෘෂ්ඨ නෙමෙයි. මතක තියාගන්න. එයාට ලැබෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නෙමෙයි. එයාට ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්ය. ඒ කියන්නේ තමන්ගේ කුසලය ඕමක භාවයට පත් කරගත්ත නිසා පූර්ව මුංචන අපර කියන අවස්ථා තුنين එකක් හෝ බාල බවට පත් කරගෙන එයාට විපාක ලැබෙනකොට පින්වත්නි ලැබෙන්නේ ත්‍රි හේතුක උප්පත්තියක් නෙවෙයි, ද්වි හේතුක උප්පත්තියක්ය. මේක හොඳට අහගන්න. ඔය පින්වතුන්ලා කොච්චර ප්‍රඥාව යොදාගෙන කුසල් කරත් එහි නිසි අර්ථය යොදා ගන්න බෑ ඔය කියන අවස්ථා තුන. ඒ කියන්නේ සමහර ගොඩාක් අය දෙන්න කලිනුත් කල්පනා කරලා දෙන අවස්ථාවෙත් ඇදලා දුන්නට පස්සෙත් අනේ අපරාධය ඒගොල්ලන්ට දුන්නට වඩා හොඳයි, වෙන කෙනෙකුට දුන්නා නම් ප්‍රයෝජනීයකුත් නෑ, අරකයි මේකයි අපේ සල්ලි විතරයි වියදම් උනේ කියලා මේ තමන් කරගත්තු පින්කම බාල කරගන්නවා. ඒගොල්ලන්ට ඒකෙන් උප්පත්තිය ලැබුණත් ඒක ත්‍රි හේතුක උප්පත්තියක් වෙන්නේ නෑ, ඒක ද්වි හේතුක උප්පත්තියක් බවටයි යන්නේ. තේරුණාද මම මේ කියන එක? හොඳට අහගන්න. ඊළඟට ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය. ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය කියලා කියන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංකාරිකව සසංකාරික හිතකින් කරගන්න කුසලය. පින්කති ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්. හරිද? ද්වි හේතුක ඕමක කුසලයකින් යමෙක් මෙන්න මේ ඥාන විප්‍රයුක්ත භාවයත් තිදිලා අවස්ථා තුනෙන් එකකුත් බාල කරගත්තොත් අන්න යාට ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නෙත් නෑ.
එයාට ලැබෙන්නේ සුගති අහේතුක ප්‍රතිසන්දියක්ය. හොඳට අහගන්න. එයාට ලැබෙන්නේ අහේතුක ප්‍රතිසන්දියක්ය. අන්නේ ද්වේතුක ඕමක කුසලයේ ප්‍රතිසන්දිය භාවයට පත් කරවන විපාකයේ තමයි අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ හිත. ඒකෙන් උප්පත්තිය ලබන්නේ ද්වේතුක ඕමක කුසල් කරගත්තු අය. තේරුණාද? අනිත් ප්‍රතිසන්දි සිත් ගැන අපි තාම කතා කළේ නැහැ. හැබැයි තව එකක් කියන්න ඕනේ. දැන් මෙතන ද්වේතුක සිත් දෙකක් කිව්වා. ඒ තමයි ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලබන ද්වේතුක උප්පත්තිය, ද්වේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලබන ද්වේතුක උප්පත්තිය. පින්වත්නි මේ දෙකෙන් පැහැදිලිවම අර ත්‍රි හේතුක ඕමක කුසලයේ උප්පත්තිය ප්‍රබලයි. ඒ කියන්නේ ද්වේතුක උත්කෘෂ්ඨ කුසලයට වඩා හැබැයි මාර්ගඵල අවබෝධයක් කරගන්න බෑ. ද්වේතුක උත්කෘෂ්ඨ කුසලයට වඩා ප්‍රඥාව, හැසිරීම, ලැබීම මේ සියල්ලම ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලැබපු ද්වේතුක උප්පත්තිය ප්‍රබලයි. ඒ ද්වේතුක දෙකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රඥාව කියන චෛතසිකයේ යෙදීම නිසා ඒ චේතනාව මහා බලවත් භාවයට පත්වෙච්ච නිසා. ඉතින් මෙහෙම තමයි මේ උප්පත්තිය සකස් වෙන්නේ. මං හිතන්නේ ওই පෙන්වතුලට තේරෙනවා ඇති කොහොමද මේ උප්පත්තිය සකස් වෙන්නේ කියලා. පැහැදිලි ඇති මේවා සිද්ධ භාවයට එන්න අපි කුසල අකුසල කරගන්නේ කොහොමද? අහේතුක ප්‍රතිසන්දිය ලැබෙන්නේ කොහොමද? ආයිත් අහන්න විශේෂයෙන්ම මේ කියපු උප්පත්ති පිළිබඳව අහේතුක උප්පත්ති, ද්වේතුක උප්පත්ති, ත්‍රි හේතුක උප්පත්ති පිළිබඳව අහන්න. මොකද මේ කාලේ බොහෝ විට අහේතුකෙක් වනම් සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් ද්වේතුකෙක්, ත්‍රි හේතුකෙක් කියන කෙනාව හඳුනා ගන්න බෑ. සමහරක් විට අහේතුක, ද්වේතුක කියන දෙකත් පැටලෙන්න පුළුවන් තැන් තියෙනවා. මොකද දැන් අර මම කියාගෙන ආවන ওই පිඟුතුලට චක්කු ප්‍රසාදය කියන එක සත්වෙනි සතියේදී පහළ වෙනවා කියලා. යමෙක්ගේ ඔන්නෝක පහළ වෙන්නේ නැතුව ගියොත් තමයි යා හේතුක උප්පත්තියක් බවට පත් වෙන්නේ. හැබැයි කෙනෙක්ගේ පහළ වෙලා, කියන්නේ යා හේතුක උප්පත්තියක් නෙමෙයි. එතකොට යාගේ චක්කු ප්‍රසාදය පහළ වෙනවා. හැබැයි පස්සේ මෞකෝසයේදීම පණුව කනවා. නැත්නම් ඍතු විපර්යාසයක් වෙනවා. හෝ වෙනත් යමක් වෙලා පහළ වුණාට පස්සේ ඒ චක්කු ප්‍රසාදය නැති වෙනවා. එතකොට උප්පත්තිය ලබන්නේ ජාතියෙන් අන්ධ කෙනෙක්. ඒ කියන්නේ උප්පත්තියම අන්ධ කෙනෙක් භාවයට පත් වෙලා. හැබැයි එයා ජාත්‍යන්ධයෙක් නෙමෙයි. එයා හේතුක උප්පත්තියක් නෙමෙයි. මොකද එයාට චක්කු ප්‍රසාදය ලැබුණා. චක්කු ප්‍රසාදය ලැබුණට වෙනත් අකුසල කර්මයකින් තමයි එයාගේ ඇස්පෙනීම කියන එක නැති කළේ. අර ලැබෙන්නෙම නැතුව ගියොත් තමයි එයා හේතුක කෙනෙක් බවට පත් වෙන්නේ. නැත්තම් බොහෝ විට එයා ද්වේතුක කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙක්ට ගෝචර වෙන්නේ නැහැ. එයා ජාත්‍යන්ධයෙක්ද නැද්ද කියන එක. ඒ කියන්නේ අහේතුකයෙක්ද නැද්ද කියන එක බුද්ධ ආදී මහෞත්මයන්න් වහන්සේලාටම විශේෂ වෙන කාරණාවක් බව දැනගන්න ඕනි. ඉතින් මම හිතන්නේ ඔය පින්තුලට පැහැදිලි ඇති සිත් පිළිබඳව. මම මෙතන 7යි 8යි සම්පූර්ණ 15ක් කියලා දුන්නා. තව 3ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ 3 පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවේදී තව ධර්ම කාරණා සහිතව අහේතුක සිත් 3, පංචද්වාරා වජ්ජන, මනෝද්වාරා වජ්ජන, හසිතුප්පාද කියන සිත් 3 පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවකදී කියලා දෙන්නම්. මට ඇත්තටම කියන්න උවමනා වුණේ මේ ධර්ම දේශනාවේදී ඔය පින්තුලට තමන් අකුසල සතකින් කරගන්න අකුසල කර්මයක් කර්මපතභාවයට පත් වෙනකොට ලබන උප්පත්ති කොයි ආකාරයේද, රූපේ පහළ වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධව විතරයි. ඉතින් ඔය පින්තුල මතක තියාගන්න මේ කියන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ කියන ඒවා ඇති වෙන්න බලපාන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි දැන් උදාහරණයකට චක්කු විඤ්ඤාණය ඇති වෙන්න රූපාරම්මණිය තියෙන්න ඕනේ, චක්කු ප්‍රසාදිය තියෙන්න ඕනේ, ආලෝකය තියෙන්නත් ඕනේ. මොකද වර්ණ රූපයෙන් එන්නේ ඒ නිසායි කළුවරේදී රූප බලන්න බැරි. ආලෝකය නැති වුනහම වර්ණය පේන්නේ නැහැ හැට. ආලෝකය සහ මනසිකාරය කියන මෙන්න මේ හතරම තිබ්බොත් අපිට චක්කු විඤ්ඤාණය කියන එක පහළ වෙනවා. ඊළඟට සෝත විඤ්ඤාණයත් ඒ වගේමයි ශබ්දාරම්මණිය, සෝත ප්‍රසාදී, අවකාශ ධාතුව. අවකාශ ධාතුව කියලා කියන්නේ ශබ්දය යන්න කන් සිදුර අවහිර නොවි විවෘතව පවතින්න ඕනේ. අන්නේ අවකාශ ධාතුව තියෙන්න ඕනේ කියලා සිහිපත් කරලා තියෙන්නේ ඒකයි. ඊළඟට ගාන විඤ්ඤාණය ඇති වෙන්නේ ගාන ප්‍රසාදය, ගන්ධාලම්බණය, ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව කියන්නේ පිංගුණී දැන් නාසිකා සිදුරින් වායෝ ධාතුව වැදගත්තාමනේ මේක දැනෙන්නේ. ගාන ප්‍රසාදය වදින්න ගිහිල්ලා අන්නේ නිසා. මනසිකාර්ය කියන මේ හතර. ගාන ප්‍රසාදය, ගන්ධාලම්බණය, වායෝ ධාතුව සහ මනසිකාර්ය කියන හතර උපකාරී වෙන්න ඕනේ. ජීවහා විඤ්ඤාණ සිද්දක ඇති වෙන්න. ජීවහා ප්‍රසාදය, රසාලම්බණය, ආපෝ ධාතුව සහ මනසිකාර්ය කියන හතර. ආපෝ ධාතුව කියලා කිව්වේ අර දිවෙහි තෙත් ගතිය. නේද? ආපෝ ධාතුව තියෙන්නේ පේ රස දැනෙන්නේ. අන්න ඒ නිසා තමයි මේකට ආපෝ ධාතුව සිහිපත් කරලා තියෙන්නේ. කාය විඤ්ඤාණය කියන එක ඇති වෙන්නේ කාය ප්‍රසාදය, භූතත්‍රය සංඛ්‍යාත ස්පර්ශය. කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මෙන්න මේ මහා භූත රූප තුනේ ස්පර්ශය හමු වෙන්න ඕනේ කාය ප්‍රසාදයට. ඊළඟට ශරීරයේ තියෙන පඨවි ධාතුව උපනිශ්‍රේ භාවයට පත් වෙන්න ඕනේ. මොකද ශරීරයේ පඨවි ධාතුවට තමයි මේ කාය විඤ්ඤාණය සුඛසහගත වෙලා ඇතිවීමේ උපකාරය වෙන්නේ. ඊළඟට මනසිකාර්ය කියන හතර. මොනවද? කාය ප්‍රසාදය, භූතත්‍රය සංඛ්‍යාත ස්පර්ශය, පඨවි ධාතුව, මනසිකාර්ය කියන හතර ඇති වුණොත් එතන කාය විඤ්ඤාණය කියන එක ඇති වෙනවා. ඊළඟට අපි සම්පටිච්ඡන සිත් පිළිබඳව ඉගෙන ගත්තා. පිළිගන්න සිත කියලා අපි ඉගෙන ගත්තා.
ඒකෙත් කුසල අකුසල කියලා ප්‍රභේද දෙකක් තියෙනවා. සන්තීර්ණ සිත් 3ක් තියෙනවා. ප්‍රතිසන්දිය ලබා දෙන දෙකයි උපේක්ඛා සහගත සන්තීර්ණිය. ඊළඟට සෝමනස්ස භාවය තීරණය කරන සෝමනස්ස සහගත සන්තීර්ණ හිත කියලා හිතක් තියෙනවා හේතුක කුසල විපාකවල. ඉතින් අපි ඔක්කොම පිළිබඳව ඉගෙන ගත්තා. ඊළඟට පටිසන්ධිය සිද්ධ වෙනකොට කොහොමද හේතුක ද්විහේතුක ත්‍රිහේතුක ආදී වශයෙන් උත්පත්ති ලබන්නේ? ඒ වගේත් එක්ක ලබන රූප කලාප මොනවද කියන එක පිළිබඳවත් යන්තම් ඉගෙන ගත්තා. හරි. ඉතින් මම මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. රූප පිළිබඳව ධර්මදේශනාව සිද්ධ කරනකොට ඔය පිංගුතුල්ලා නිකන් මතක තියාගන්න මෙන්න මෙහෙම එකක්. දැන් අපි අකුසල හිතකින් අකුසලයක් කරාම අපිට පහළ වෙන්නේ විපාක ස්කන්ධයක්නේ. විපාක ස්කන්ධ කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. එතන රූප කියන ධර්මතාවය නේ. ඒ කියන්නේ අකුසල සිතකින් අකුසල හිතක්ම තමයි ආයෙත් විපාක විදියට ලැබෙන්නේ. හැබැයි කර්මානුරූපී උපදින රූප කොටාසයක් තියෙනවා. ඒවට විපාක ස්කන්ධ කියලා කියන්නේ. ඒවට කියන්නේ කර්මජ රූප කියලා. අන්නේ කර්මජ උපදින රූප පිළිබඳව තමයි කලින් සිහිපත් කරේ. සාමාන්‍යයෙන් අණ්ඩජ ජලාබුජ සත්වයෝ නැත්තම් අණ්ඩජ ජලාබුජ කියන්නේ කවුද කියලා දුන්නා. වැදෑමස සහ පිටරවල ඇති වෙන සත්වයෝ නැත්තම් ගබ්බසෙය්‍යක කියලා කියනවා. ගබ්බසෙය්‍ය කියන්නේ මාත්‍ර ගර්භයේ නිද්‍රාව සිද්ධ කරන බැවින් මේගොල්ලන්ට කාය භාව වත්තු කියන තුනම එකවර පහළ වෙනවා. ප්‍රතිසන්දියත් එක්කම කලල රූපය කියලා කියන්නේ ඒකට. භාව රූපේ නොලැබී යන්නත් පුළුවන් නපුංසකාදී උප්පත්තියක් ලැබෙනකොට. නමුත් කාය වත්තු කියන දෙකම අනිවාර්යයෙන්ම පවතිනවා. ඒවට කර්මජ රූප කියලා කියනවා. ප්‍රවෘත්ති කාලයේදී තමයි නැත්තම් කාලයක් යනකොට තමයි අනිත් රූපයන් ඇති වෙන්නේ. කම්ම සමුට්ඨාන රූපත් ඇති වෙනවා. චිත්ත සමුට්ඨාන රූපත් ඇති වෙනවා. ඊළඟට උතු සමුට්ඨාන රූපත් ඇතිවීම කියනක සිද්ධ වෙනවා. ඒවා අපි හිමින් සැරි අවශ්‍ය තැන්වලදී ඉගෙන ගැනීම සිද්ධ කරමු. ඕපපාතිකව පහළ වෙන සත්වයන්ට සියලුම දේවල් සංසේදජව පහළ වෙන සත්වයන්ටත් සියලුම දේවල් එකපාර ලැබෙනවා. එතනදී ඕපපාතිකව පහළ වෙන අයට එකවරම පරිපූර්ණ භාවයෙන් තමයි ලැබෙන්නේ. සංසේදජව පහළ වෙන අයට පරිපූර්ණව ලැබුණාට ඒවා වැඩෙන්නේ කාලයත් එක්ක අපි හිමත් සිහිපත් කිරීමක් කළා. තවත් අපි මේකෙදි දැනගත යුතු කාරණාවක් මම මේත් සමගම සිහිපත් කරන්නම් මේ දේශනාව පරිපූර්ණ භාවයට එන්න. දැන් කාම ලෝක උප්පත්තියක පින්වත්නි කියන්නේ කාම ධාතුව තියෙනවනේ දිව්‍ය ලෝක සයත් මනුෂ්‍ය ලෝකයත් සතර පායත් කියන මේ කාම ලෝක උප්පත්තියක සාමාන්‍යයෙන් 820 රූපයම ලැබෙනවා. නැත්තම් කලාප වශයෙන් කිව්වොත් කලාප 21ම ලැබෙනවා. හැබැයි එතනදී ස්ත්‍රියකට පුරුෂ භාව රූපේ පිහිටන්නේ නැහැ. එතකොට කලාප 20යි ඇති වෙන්නේ. දැන් කලාප 21ක් තියෙනවා. ඒවා අපි රූප ධර්මතා පිළිබඳව ඉගෙන ගමු. නිකම් මතක තියාගන්න ස්ත්‍රියට පුරුෂ භාව රූපේ ලැබෙන්නේ නැහැ. පුරුෂයාට ස්ත්‍රී භාවයේ රූප ලැබෙන්නේ නැහැ. අන්ධ මිනිසුන්ට චක්කු ප්‍රසාදය ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේක අඩු වෙනවා. ඉතින් එක කලාප අඩු වෙන්න පුළුවන්. හරි. ඊළඟට නපුංසක කෙනෙක් උප්පත්තිය ලැබනකොට එයාට භාව රූප දෙකම නැති වෙනවා. එතකොට එයාට කලාප රූප 21ක් නැහැ. එයාට කලාප රූප 19යි පහළ වෙන්නේ. ඒ වගේ 19 20 පහළ වෙන අවස්ථා තියෙනවා. මෙතනත් ඕපපාතිකයෝ සහ සංසේදජයෝ කියන ඒවා සුගතියෙත් ඇති වෙනවා. ඒගොල්ලෝ දුගතියෙත් ඇති වෙනවා සුගතියෙත් ඇති වෙනවා. ඕපපාතිකව උපදිනකොට පින්වත්නි සාමාන්‍යයෙන් සුගතියේ සියල්ලම එකදු අඩුවක්වත් නැතුව මම එකයි කිව්වේ කලින් මේ දිව්‍ය ලෝකයේ ඇස්සන්දයි එහෙම නැහැ කියලා. ඕපපාතිකව සුගති උප්පත්තිය ලබන අයට සියලුම ඉන්ද්‍රියන් අඩු නැතුව ලැබෙනවා. හැබැයි සුගති සංසේදජයෝ කියලා කියන්නේ දැන් ওই පිංගුතුලට මතකද පොක්කර සාති කියන බ්‍රාහ්මණයා ඉන්නවනේ. පොක්කර සාති කියන බ්‍රාහ්මණයා මොකද කළේ? පෙර අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්කම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිලා මනුෂ්‍ය ලෝකෙ ඉපදින්න කැමැත්ත ඇති වෙලා මාතෘ ගර්භයක නිද්‍රාව කියන එක හරිම අපහසු දෙයක්. පිළිකුල් දෙයක් කියන එක සිහිපත් කරමින් ඇවිල්ලා උප්පත්තිය ලැබුවේ හිමවතේ තියෙන මහාවිලක පියුම් ගැබේ තමයි උප්පත්තිය ලැබුවේ. අන්න ඒ වගේ සංසේදජව උපදින සුගති සංසේදජයන්ට සමහරක් විටක චක්කු සෝත ගාන භාව චක්කු ප්‍රසාදේ නැති වෙන්නත් පුළුවන්, සෝත ප්‍රසාදේ නැති වෙන්නත් පුළුවන්, ගාන ප්‍රසාදේ නැති වෙන්නත් පුළුවන්, භාව ප්‍රසාදේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ජීවහා ප්‍රසාදේ කොයි වෙලේකවත් නැති වෙන්නේ. ජීවහා ප්‍රසාදේ නැති වෙන්නේ නැහැ. කියන්නේ ජීවහා විකලත්වයේ තියෙන කිසිම කෙනෙක් මේ කාම ලෝකේ නේ. තේරුණාද? හැබැයි භාව විකලත්වය, ගාන විකලත්වය, සෝත විකලත්වය, චක්කු විකලත්වය කියන එක සංසේදිත සත්වයන්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ගාන විකලත්වය කියන එක වැඩි ප්‍රබල නැහැ, ප්‍රසිද්ධ නැහැ. ඒක හරිය අප්‍රසිද්ධ කාරණාවක්. ඒ තමයි සුගති උප්පත්තිය ලැබනකොට ඒගොල්ලන්ගේ ස්වභාවය. දුගති උප්පත්තිය ලැබනකොට දුගති උපදින සංසේදජ උපපාතික කියන දෙකටම චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, භාව ප්‍රසාද කියනව නොලැබෙන්න පුළුවන්. තේරුණාද? හැබැයි ඕපපාතිකයන්ට මෙතනදීත් ගාන ප්‍රසාදය කියන එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. සංසේදජයන්ට සමහරක් විට ගාන ප්‍රසාදය නැති වෙන්න පුළුවන්. මෙතනත් අනිත් දේවල් වල ඉන්ද්‍රියන් වල විකලත්වයක් ඇති වෙන්නේ නැහැ කියන එක සිහිපත් කරලා තියෙනවා. ඕවා තමයි උප්පත්තිය සමග ප්‍රතිසන්දිය සමග ඇති වෙන කර්මජ රූප පිළිබඳව ඔය පිංගුතුල දැනගත යුතු දේවල්. මම හිතනවා ඔය පිංගුතුලට පැහැදිලි ඇති යම් තරමකට ගැඹුරුත් ඇති. මේ ධර්ම දේශනාව මෙතනින් එහාට මම සිද්ධ කරන්නේ නැහැ. මේ ධර්ම දේශනාව එකවරක් නෙමෙයි. මතක තියාගන්න. එකවරක් නෙමෙයි ඔය පිංගුතුලට මේ ධර්ම දේශනාව එකවරකින් අහගන්න බෑ.
තේරුම් ගන්නත් බෑ මේ ධර්ම දේශනාව දෙතුන් පාරක් 4-5 පාරක් අහන්න. එහෙම අහනකොට ඔය පිංගුතුලට මේක මනාව තේරෙයි. කොලයක් අරගෙන නෝට් කර කර මේ වහන්න. ඇහුවොත් ඔය පිංගුතුලට මේ කාරණාව මනාව තේරුම් ගන්න පුළුවන්. ආපහු කොහෙන්වත් මේ කාරණාව පිළිබඳව ඉගෙන ගන්න දේවල් නැති තරම් කරුණු කාරණා ඔබට හොයාගන්න, අල්ලගන්න මේ එකම දේශනාවෙන් වුණත් පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒ නිසා ඒ බව සිහිපත් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ ඇති කරගන්නට යෙදුණු පරමාර්ථ ධර්මයන් පිළිබඳව ඥානය සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ පැතූ බෝධියකින් සුවසේම අවබෝධ වීම පිණිස පවතිවා. සියලු දෙවියන් මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.